නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අදත් අපි දන්න සුලභ හත්විඳීම අත්දැකීම කාලය මොනතරම් ඉක්මනින් දහවල නිමා වෙලා රාත්‍රිය උදා වුණාද සන්ධ්‍යාව උදා වුණාද. ඉතින් මේ දවස් මුළුල්ලේත් මොනතරම් අරමුණු අපේ හිතට පැමිණ නික්මලා ගියාද. ඉතින් සමහර වෙලාවට අපේ හිත විඩාවක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපි එකම එක උත්තම අරමුණක හිත තැන්පත් කරගන්න කාලය වෙන් කරගන්නවා. තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ගරුතර මහා සංඝරත්නය අභියස දහම් සාකච්ඡා පිණිස කාලය වෙන් කරගත්තේ ඔබ හැමදෙනා වෙනුවෙන්. ඉතින් ධර්මයේ උසුගල්වා තෙහෙට්ටුවටපත් වුණු විඩාවටපත් වුණු හිත තවදුරටත් නිවාස සලසා ගන්න අපට පුණ්‍ය අවකාශය දෙනවා. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය ආරම්භ කරමින් සදැහැති පින්වන්ත හැමදෙනා ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයට ඒ වගේම ලක්කිරු ගුවන්විදුලියේ ශ්‍රාවක අවකාශයට ඊටම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අනුකම්පාවෙන් අපට අද දවසෙත් වැඩමවා වදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් අද ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ පිළිබඳව ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා මහත්මයා සදැහැති දායකත්වයේ දරන ඒ පින්වන්ත මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපේ ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න දැන් සූදානම් වනවා. ඉතින් පළමු අදියරේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පොදු වශයෙන් අපට ධම්ම අනුශාසනා සිදු කරනවා. ඉන් අනතුරු ඔබේ දහම් ගැටලු 0112 548 400 ඔස්සේ ලබා ගනිමින් තවදුරටත් දහම් අවවාද දහම් අනුශාසනා ලබා ගන්න හෝරා දෙකකට ආසන්න කාලය අද දවසෙත් අපි වෙන් කරගන්න සූදානම්. එහෙමනම් අපි නැවතත් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදිනාට නිරතුරු අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, පින්වත් මහත්මයා, ජීවිතය කියන එකේ උහුලා ගන්නට බැරි තරම් අරුබුද, කරදර, කංකටොළු එක එක අවස්ථාවලදී අපට පැන නගිනවා. සමහර කරදර කංකටොළු හිතකට උහුල ගන්න අමාරුයි. ජීවිතයකට දරා ගන්න අමාරුයි. අද ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව අප වෙත දුරකථනයෙන් කතා කරපු පින්වත් උපාසක කෙනෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් විදියට මම ඒ ප්‍රශ්නේ බොහෝ දෙනෙකුට ඇති. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුර විදිහට අද අනුශාසනාව සිදු කරන්න මම කල්පනා කළා. ඒ තමයි මහත්තයා, උහුල ගන්න අමාරු ප්‍රශ්න ජීවිතයට එනකොට අපි කොහොමද ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ? උහුල ගන්න අමාරු මොකද්ද මං කරන්නේ කියලා හිතාගන්න බැරි විදිහේ ප්‍රශ්න ජීවිතයට එනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුණු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට අපි කොයි විදිහටද මේ ප්‍රශ්නේ අපි ගත්තොත් කළමනාකරණය කරගන්නේ? කොහොමද මේකට කඩා නොවැටි මුහුණ දෙන්නේ කියන එක ගැන අපිට හරි වේදනාවකින් ප්‍රශ්නයක් කතා කළා. ඉතින් ඒ ප්‍රශ්නේ කතා කරනකොට අපිට සිහිපත් උනේ එතුමා ඒ ප්‍රශ්නේ අප වෙත දැනුම් දුන්නා උනාට තව බොහෝ දෙනෙක් ඇති දැනුම් නොදුන්. අත් වශයෙන් ස්වාමීනි. ඒ වුණාට මේ ප්‍රශ්නය සහිත නේද? එහෙමයි. ඒ නිසා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට ධම්සභා මණ්ඩපයේ අද අනුශාසනාව මම හිතනවා මේ ශ්‍රාවක පිරිස සියලු දෙනාට ඊටාම වැදගත් කාරණාවක්. මොකද ජීවිතේට අපි හැමෝම නොයෙකුත් කංකටොළු බලාපොරොත්තු විය යුතුයි.
ඒක ගැන එහෙමයි තේරුම් ගත යුත්තේ මහත්තයා. ස්වාමීනි දැන් අවසරයක් ලැබේවා. බොහෝ ප්‍රශ්න මේ ජීවිතය අපි විසඳමින් තමයි අරගෙන යන්නේ ජීවිත ගමන. සමහර වෙලාවට මේ ප්‍රශ්න නිසා මහා බර තෙහෙට්ටුව විශාල මහන්සියකුත් තියෙනවා ස්වාමී. ඉතින් ඒ අතරේම අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මහා ප්‍රශ්නත් ටික බොහෝ වේදනාත්මක ප්‍රශ්නත් අපේ ජීවිතේට එකපාර කඩාපාත් වෙනවා ස්වාමී. එකපාර කඩාපාත් වෙනවා. එහෙමයි. අපිට පූර්ව දැනුම් දීමකින් තොරව අපිට හිතා ගන්නවත් බැරි විදිහට ප්‍රශ්න කියන එක අපේ ජීවිතය ආක්‍රමණය කරනවා. එහෙමයි. ඉතින් එහෙම ප්‍රශ්න ජීවිතයට එනකොට අපි හරි විදිහකට මුහුණ දෙන්නේ කොහොමද? ඒක ඉස්සරහා ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටිය යුතුමයි. ඇතින් මහත්තයා ජීවිතයකට එන ප්‍රශ්නයක් හිතින් ගන්න විදිහ ඒ ප්‍රශ්නයට මුහුණ දීම සම්බන්ධයෙන් ගොඩාක් බලපානවා. ප්‍රශ්නේ ඉස්සරහා අපි කොහොමද හිතන්නේ, කල්පනා කරන්නේ, ඒ පැමිණි ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ හිත පිහිටන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ බරපතල වීමට, ප්‍රශ්නේ ලිහිල් වීමටත් ගොඩාක් හේතු වෙනවා. ප්‍රශ්නයක් හිතට ගොඩාක් අරගත්තොත් ඇත්තෙම ප්‍රශ්නේ තියනවා වගේ දහස් ගුණයක්, ලක්ෂ ගුණයක් බර වෙනවා. සමහරවිට දහස් ගුණයක්, ලක්ෂ ගුණයක් බර ප්‍රශ්නයක් වුණා ගොඩාක් හිතට ගත්තේ නැත්තම්, මේ හිතට ගන්න නැහැ කියන එක අදහස, හිත හරියට හසුරුව ගත්තනම් ඒ ප්‍රශ්නේ සැහැල් වෙනවා. ඒ නිසා හිතන ක්‍රමයේ කියන එක අපේ ජීවිතයට ගොඩාක් වැදගත් එකක්. සම්පූර්ණයෙන්ම වැදගත් එකක්. හිතන ක්‍රමේ නුවණින් යුක්ත වුණොත්, ඒ නුවණින් යුක්ත හිතවිල්ල කියන එක මහත්තයා එහෙමයි. මනුස්සයාගේ ජීවිතයට සැප උපදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්සයාගේ ජීවිතයකට යම්ගේ වටිනා දේවල් ඇද්ද? ගත කරන ජීවිතේ මනුස්සයාට වටින දේවල් කියලා ගොඩාක් ඒවා තියෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමී. සමහර දේ සජීවී, සමහර දේ අජීවී. සජීවී වුණත් අජීවී වුණත් මේ මිනිස්සු වටිනවා කියලා එකතු කරගන්න ගොඩාක් දේ තියෙනවා. ඊළඟට සමාජය තුළ අපි ගත්තොත් එහෙම කතා කරද්දී මේ විද්වතුන්, උගතුන් මේ දේ වැදගත්, මේ දේ වටිනවා කියලා ඉස්මතු කරන දේවලුත් තියෙනවා. අපි බලමු මහත්තයා බුදුරජාණන් වහන්සේ ජීවිතයට ගොඩාක්ම වටිනවා කිව්වේ මොකක්ද කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඔය ප්‍රශ්නේ ඇහුවේ. දෙවි කෙනෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවිතයකට වටිනම දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඍජු උත්තරය. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරලානේ. ඍජු උත්තරේ, ප්‍රශ්නේ ඍජු ඇහුවනම් ඍජු උත්තරේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතයකට වටිනාම දේ ප්‍රඥාවයි. වටිනම දේ මොකද්ද මහත්තයා? ප්‍රඥාව. එහෙමයි. ප්‍රඥාවෙන් තමයි හරියට හිතන්ට මගහසර විවර කරලා දෙන්නේ. ඒ මගහසර විවර වෙච්ච කෙනාට ජීවිතේට එන ප්‍රශ්නේ බොහොම ශක්තිමත්ව කළමනාකරණය කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අද මේ මං අනුශාසනාව විදිහට සිහිපත් කරන ධර්මයේ වදාළේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉද්දී. මහත්තයා එදා මේ ධර්මයේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා හිටියේ කොසල් රටේ රජුරු. පසේ නදී කෝසල මහා රජුරු. රජෙක් කියලා කිව්වහම ඒ රජාගේ පැත්තෙන් ගොඩාක් සාමාන්‍ය අපි රජවරු නොවන අපි ප්‍රශ්න කියලා කතා කරන ඒවා බොහොමයක්. රජුරුන්ට ප්‍රශ්නේ නෙවෙයි. රජුරන්ට වත් පොහසත්කම් පැත්ත ගත්තාම, ඊළඟට රජුරුවගේ සුව පහසුව ගත්තාම, රජුරුවන්ගේ ආරක්ෂා ආදිය ගත්තාම ගොඩක් දේවල් වලදී රජුරවන්ට පහසුවක් තියෙනවනේ. සමහරවිට අපි ප්‍රශ්නයක් කියලා ගොඩාක් හිතට ගන්න දේවල් රජවරුන්ට මහා ප්‍රශ්න නෙවෙයි. එහෙමයි. එතකොට එහෙම රජෙක් තමයි භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා වාඩි වෙලා හිටියේ. ඒ කාලේ පින්වතුනි අංග මගද ආදී වශයෙන් තිබුණු ඔය 12 මහා ජනපදවල කෝසලය කියලා කියන්නේ ප්‍රධාන විශාල ජනපදයක්. ඒ විශාල ජනපදේ මහරජුරු භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා යම් දහම් කතාවක ඉන්නකොට රාජපුරුෂයෙක් පැමිණුණා. පැමිණලා රාජපුරුෂයා අවසරයක් ගත්තා රජුරවන්ට යමක් කියන්න. රජුරන්ගේ කනට කරලා තමයි රාජපුරුෂයා මේක කිව්වේ. මොකද්ද පණිවිඩේ? දේවයිනි මල්ලිකා අගබිසවුන් වහන්සේ කලුරිය කළා කියලා කිව්වා. රජුරුව භාග්‍යවතුන් වහන්සේත් එක්ක දහම් කතාවක රජුරුව කිසිසේත් නොහිතන නොපතන රජුරුව බලාපොරොත්තු නොවිච්චි පණිවිඩයක්
මේ රාජපුරුෂය අරගෙන ආවා. තමන්ගේ ප්‍රිය ආදර බිසව කාලක්‍රියා කරලා මල්ලිකා බිසව මිය ගියා කියන පණිවිඩය අරගෙන ආවා. මහත්තයා රජ්ජුරුවන්ට තමන් ඉන්නේ කොතනද ඒ ඔක්කොම අමතක වෙලා. එහෙමයි. රජ්ජුරුවන්ගේ සම්පූර්ණයෙන් ඒ දේශනාවේ තියෙනවා දැන් ඇඟ මෙහෙම බර වුණා. ඔළුව යටට පාත් කරගෙන වැටහීම් රහිතව භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා මෙහෙම වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්නවා රජුරවන්ට මේ සිද්ධ වෙච්ච දේ. දැන් බලන්න මේ ප්‍රශ්න අපේ ජීවිතේට උහුලන්න බැරි ප්‍රශ්න කියන ඒවා අතරේ මහත්තයා අපි ප්‍රිය කරන දේවල් වලට යම් නැස්පැත්ති විපත් වෙනකොට ඒක දරා ගන්න අමාරුකම කියලා කියන්නේ උහුලන්න ගොඩාක් අමාරු දෙයක් නේද? එහෙමයි. ගොඩක් අමාරු දෙයක්. එහෙමයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ සමහර ප්‍රශ්න අපි මේ එයි කියලා හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට ජීවිතේ යන රටාව අනුව අපි හිතනවා මේ ප්‍රශ්නේ නම් එන්න පුළුවන් ඉස්සරහට කියලා. නමුත් ප්‍රශ්නේ එන්න පුළුවන් කියන කාලේ ප්‍රශ්නේ බර දැනෙන්නේ නැහැ. ප්‍රශ්නේ ආපු දවසට තමයි ප්‍රශ්නේ බර දැනෙන්නේ. ඉතින් මෙහිම ප්‍රශ්න කියන ඒවා নানা විධ ආකාරයෙන් බෙදන්න පුළුවන් නේ. අර කොසල් රජුරුවන්ගේ ජීවිතේට ආපු ප්‍රශ්නේ ඉස්සරහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට කෙලින්ම දහම් කතාව වදාලා. ඒ බුදු කෙනෙක්ගේ දේශනා කෞශල්‍ය කියන එක මහත්තයා හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමී. සාමාන්‍යයෙන් අපි ඒ වගේ වෙලාවක හිතනවා අර මිනිස්යාව මොනවා හරි ඉති වචනයක් කියලා සනසවන්න ඕන, ආස්වාසන්න ඕන, ඔබ ඉතින් ගණන් ගන්න එපා එහෙම කියලා නිකන් අපි ඒ වගේනේ ඒකට එළඹෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කෙලින්ම දහම් කතාවට එළඹුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පංචිමානි මහරජ අලබ්භනීයන්ඨාන මහරජතුමනි මේ ලෝකේ ජීවත් වෙන හැම දිනාට නොලැබිය හැකි කාරණා පහක් තියෙනවා. දේවේනවා ඒවා දෙවියෙකුට ලබන්නත් බෑ. මාරේනවා ඒවා මාරයාට ලබන්නත් බෑ. බ්‍රහ්මේනවා ඒවා බ්‍රහ්මයන්ට ලබන්නත් බෑ. සමනේනවා ඒවා පැවිද්දන්ට ශ්‍රමණයන්ට ලබන්නත් බෑ. කේනචිවා ලෝකස්මින් මේ ලෝකෙ කිසි කෙනෙකුට මහරජය ඒවා ලබන්න බෑ. ලැබිය නොහැකි කාරණා පහක් තියෙනවා. මොනවද මහරජය මේ කාරණා පහ? පළමුවෙනි එක වයසට පත්වෙන ස්වභාවයෙන් යුතු දේ වයසට යන්න එපා කියලා මහරජතුමනි ලබන්න බෑ. දෙවෙනි එක ලෙඩ දුකට පත්වෙන දේවල් ලෙඩ වෙන්න එපා කියන එක මහරජතුමනි ලබන්න බෑ. තුන්වෙනි එක මරණයට පත්වෙන දේවල් මැරෙන්න එපා කියන එක රජතුමනි ලබා ගන්න බෑ. හතරවෙනි එක නැසෙන ස්වභාවයට අයිති දේවල් නැසෙන්න එපා කියන එක රජතුමනි ලබා ගන්න බෑ. එහෙමයි. ඊළඟට පස්වෙනි එක ගෙවි යන ස්වභාවයට අයිති යමක් ඇද්ද ඒ දේ ගෙවි නොයාවා කියන එක රජතුමනි ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඍජුවම මහත්තයා මේ සුවිශාල ප්‍රඥාවකින් දැක්ක යුතු කාරණේ රජුරවන්ට වදාලා. දැන් මේ කාරණේ යම් මිනිසෙකුගේ ජීවිතයක කාවැදලා තිබ්බනම් මහත්තයා ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය සම්පූර්ණයෙන් වෙනස්. දැන් ඒකට සිදුවීමක් තියෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජුන්ගේ ශාසනය තුල මඟඵල ලද ප්‍රඥාව උපදවා ගත්ත ශ්‍රාවිකාවක් හිටියා බන්දුල මල්ලිකා කියලා. එයාගේ නම බන්දුල මල්ලිකා. දැන් රජුරුවන්ගේ මියගිය බිසවගේ නමත් මල්ලිකානේ. මල්ලිකා බිසව. දැන් මේ බන්දුල මල්ලිකා කියලා කියන්නේ පසේනදී කෝසල මහරජුරුවන්ගේ සෙම්පතියගේ බිරිඳ. බන්දුල කියලා සෙම්පතියෙක් හිටියා මේ කොසල් රජුරුවන්ට. මහත්තයා ඒ සෙම්පතිය දැන් ඒ සෙම්පතිය ගැන ඔය අපේ දහම් පොත්වල තියෙනවා. ඒ සෙම්පතියා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඔසවපු දුනු ඊතල ඔසවනවා කියනවා. එහෙමයි. මහා පුරුෂයෙක්. මහා දේහධාරී ශක්ති සම්පන්න කෙනෙක්. ඉතින් මේ පසේනදී කෝසල රජුරුවන්ගේ සේනාපතියා වන බන්දුල සෙම්පති නිසා බන්දුල මල්ලිකාව පුත්තු 32 දෙනෙක් වැදුවා. 16 වතාවකදී නියුන් දරුවෝ හම්බුනේ. හම්බෙච්ච ඔක්කොම පිරිමි දරුවෝ පුත්තු 32යි. එහෙමයි. හිතන්න මහත්තයා අම්මා කෙනෙකුට කොහොම හයියක්ද කියලා. එහෙමයි. කොල්ලොම 32 දෙනෙක්. ඒ කොල්ලෝ 32 තාත්තා වගේමයි. හොඳ දේහධාරී, හොඳ ශක්ති සම්පන්න තරුණ වයසට එනකොට හොඳ සවිමත් කොල්ලෝ ටික.
ඉතින් රජුරන්ගේ උපස්ථානෙට මේ පුත්තු 32 දෙනාම වෙන් වුණා. හොඳ තරුණයෝ ටික. අවසානයේ බන්දුල මල්ලිකා දානයක් ලැහැත්ති කළා. ওই සිදුවීම වෙන දවසේ දානෙ ලැහැත්ති කළා මහත්තයා දානෙට වැඩම කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිස. දැන් බන්දුල මල්ලිකා දානේ පූජා කරනවා. දම් බෙද ඉන්නකොට එක සේවකෙක් ඇවිදින්න යම් කිසි පණිවිඩයක් කොලේක සටහන් කරලා දුන්නා. බන්දුල මල්ලිකා මෙහෙම ඔක කියෙව්වා. කියලා මහත්තයා මේක තමන්ගේ වස්ත්‍රයේ යම් තැනක රඳව ගත්තා. කියලා සාමාන්‍ය විදිහට දානෙ බෙදුවා. දානෙ බෙදාගෙන යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට දම් පූජා කර කර ඉද්දි එකපාර මහා සද්දයක් එක්ක අර දානේ වාජනයක් බිම වැටිලා බිඳිලා ගියා. එහෙමයි. බන්දුල මල්ලිකා ඒ වාජනේ බිඳිච්ච පැත්ත පොඩ්ඩක් ඔළුව හරවලා බැලුවා. ඉතින් බැල වෙනවනේ මහත්තයා එහෙම වෙලාවක. බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකාට කියනවා උපාසිකා ඔහොම තමයි බිඳෙන දේවල් ඉතින් බිඳෙනවනේ කිව්වා. බන්දුල මල්ලිකා කියනවා අනේ සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ වදාළේ කොච්චර සත්‍යයක්ද? ස්වාමීනි ඇත්ත බිඳෙන දේවල් බිඳෙනවා. කැඩෙන දේවල් කැඩෙනවා. නැසෙන දේවල් නැසෙනවා. ස්වාමීනි මැරෙන දේවල් මැරෙනවා කිව්වා. එහෙමයි. මේ බලන්න ස්වාමීනි කියලා අර තුණ්ඩු කෑල්ල සාරිපුත්ත මහරහතන් වහන්සේට දකින්න මෙහෙම මේසෙ උඩ තිබ්බා. මහත්තයා ඒ තුණ්ඩු කෑල්ල තිබ්බේ තමන්ගේ ස්වාමි පුරුෂයා පන්දුල සේනාපතියා. ඒ වගේම තමන්ගේ ආදර පුත්තු 32 කැරලිකරුවන්ගේ කුමන්ත්‍රණයක් නිසා සමූල ඝාතනය වෙලා ඔක්කොමලා මැරිලා ඈ තනි වෙලා. ඈට ඒ ආරංචිය ලැබෙනකොට ඈ කොච්චර ශක්ති සම්පන්නද? මම ඒකයි මහත්තයා ආරම්භයේදීම කිව්වේ පුංචි ප්‍රශ්නයක් වුණත් යම් කෙනෙක් හිතට ගොඩාක් බරට ගත්තොත් ප්‍රශ්නේ කෝටි ගුණයක් ලොකු වෙනවා. දැන් කොසල් රජුරන්ට ඇත්තටම නැති වුණේ බන්දුල මේ මල්ලිකා විසෝන්හන්සේ විතරයි. මල්ලිකා අගවිසෝන්හන්සේ විතරයි නැති වුණේ. රජුරන්ට දිසා වැටහෙන්නේ නැතුව ගියා. එහෙමයි. හැබැයි බන්දුල මල්ලිකාවට තමන්ගේ මුළු පවුලම නැති වුණා. තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවෝ ටික ඈ සම්පූර්ණයෙන් තනි වෙලා. ඈ තනි වෙලත් එච්චර ලොකු ප්‍රශ්නයක්. ඈ හිතන ක්‍රමයේ වෙනස් නිසා ඈට මහා බරක් වුණේ. ස්වාමීනි කවර ක්‍රමයකින් නෑ ඇගේ හිත පුහුණු කරගත්ත කියලාද අපි දැන් වටහා ගන්නව නිසා. ඇත්තම මහත්තයා ප්‍රඥාවෙන් මෙහෙයවන ලද සිත මේ මිනිස්යාගේ ජීවිතේ ශක්ති සම්පන්න කරනවා. කොමකින් මෙහෙයවන ලද සිතද පින්වතුනි? ප්‍රඥාවෙන් මෙහෙයවන ලද සිත. මේ සිත එක එක දේවල් වලින් මෙහෙයවනවා. රාගයෙන් සිත මෙහෙයවනවා. කේන්තියෙන් හිත මෙහෙයවනවා. මුලාවෙන් හිත මෙහෙයවනවා. ඉරිසියාවෙන් හිත මෙහෙයවනවා. එකට එක කිරීම විසින් හිත මෙහෙයවනවා. කුහකකමින් හිත මෙහෙයවනවා. ගුණමකුකමින් හිත මෙහෙයවනවා. මේ වගේ මහත්ය කියාගෙන යන්න පුළුවන් හිත මෙහෙයවන ලාමක දේවල් ගොඩාක් තියෙනවා. ඒ දේවල් අතරේ යම් කෙනෙකුගේ හිත මෙහෙවන්නේ ප්‍රඥාව විසින් නම් ප්‍රඥාවෙන් හිත මෙහෙවන තැනැත්තා පුදුමාකාර ශක්ති සම්පන්නයි. ඒ නිසා පින්වතුනි ප්‍රඥාවට ආසා කරන්න, ප්‍රඥාවට කැමති වෙන්න, ප්‍රඥාව වෙනුවෙන් ලෝභ වෙන්න. ප්‍රඥාව කියන එක මං කොහොම හරි මගේ ජීවිතයට අයිති කරගන්න ඕන. එහෙමයි. ප්‍රඥාව වෙනුවෙන් ලෝභයක් ඇති කරගත්තට කමක් නැහැ. ස්වාමීන් ඇත්තටම අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ප්‍රඥාව බැහැර වෙලා වෙනත් දේවල් වලින් හිත මෙහෙවෙන්න ගියාට පස්සේ එහෙම හිතකින් නම් තීන්දුව වලට එළඹෙන්නේ කවර විපත්තියක්මද අපේ ජීවිතේට. ඒතර මහත්තයා විපත්තිය තමුන්ගේ ජීවිතයට එක පැත්තක්. එහෙමයි. ඊළඟට පරිබාහිරයට එතනත් විපත්තියක්. එහෙමයි. දැන් බලන්න කේන්ති විසින් මිනිස්සෙකු මෙහෙවවුත් එහෙම ඒ කේන්තියෙන් මෙහෙවන මිනිස්සයා තමන්ට විපත කරගන්නවා. කේන්ති ඇති කරගත්ත ගමන් අකුසලයේ විසින් තමන්ව වනසලා ඉවරයිනේ. ඊට පස්සේ යා කෙනෙකුට ගිහිල්ලා එක්ක පාරක් ගහනවා, එක්ක නිඳා කරනවා, එක්ක කැලෑපත්තර ගහනවා, එක්ක මේ නැති අභූත චෝදනාවක් හදනවා. එයාට අපහාස කරනවා, එක්ක සමහරවිට එයාව ජීවිතෙන් තොර කරනවා වගේ තැනකට උනත් එයා එනවා. එහෙමයි ස්වාමීන්. ඒ වගේ දෙයකට ඇවිල්ලා එයා තව කෙනෙකුට, තව පිරිසකට විනාශයකුත් කරනවා. ඒ නිසා යම් අයුරකින් ලාමක වූ දෙයකින් මිනිසයාව මෙහෙවනවා නම් මහත්තයා ඒ මිනිසයාට මුලින්ම අයහපත වෙනවා.
ඊට පස්සේ පරිබාහිර බොහෝ දෙනෙකුටත් විපත පිණිස හේතු වෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් ජීවිතේ මෙහෙවා ගැනීම පිණිස අපි හිතක් පිහිටුව ගන්න ඕන මහත්තයා. හේතුව මේ ලෝකේ අපි ගොඩාක්ම ආදරය කරන කෙනා අපිමයි. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් කොසල් රජුරුවමයි ඇවිල්ලා ඔක ඇහුවේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං තනියෙන් ඉන්නකොට මට හිතුණා මේ ලෝකේ මං ගොඩක්ම ආදරය කරන්නේ මටමනේ කියලා. ස්වාමීනි මං හිතපු එක හරිද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා රයිතුමනි හරියට හරි කිව්වා. මේ ලෝකේ දස දිසාවෙම විමසලා බැලුවත් තමන්ට වඩා ආදරය කරන කෙනෙක් තමන්ට හොයාගන්න නැහැ කියනවා. අපි අපිට තමයි ගොඩක් ආදරේ. අපි අපිට ගොඩාක් ආදරේ නම් මහත්තයා. ප්‍රඥාව කියන එකෙන් අපිව මෙහෙයව ගන්නට අපි කැමති වෙන්න ඕනේ. එහෙමයි ආස කරන්න ඕනේ. ඒකට ලැබි වෙන්න ඕනේ. ස්වාමීනි ඒක ජීවිතයක් තුළ පුරුදු පුහුණු කරන්න ඕනද? ඒක පුරුදු පුහුණු කළ යුතු එකක්. ප්‍රඥාව කියලා කියන්නේ එක්තරා සුන්දර විෂයක්. ඒ විෂය කොතනද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතංසු ලබති පඤ්ඤං. ස්වාමීනි ප්‍රඥාව කියන එක අපි කොහොමද ලබා ගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානු අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය. නිවන් සුවය දක්වා කැඳවන උතුම් ශ්‍රී සද්ධර්මය අරහත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී සුසුසා ආසාවෙන් සවම් යොමාගෙන ඒ බණපද යහන්ට අපමත්තෝ විචක්කනු ප්‍රමාද නොවී ඒකට අනුව හිත මෙහෙවන්න නුවණින් විමසන්න. ලබතේ පඤ්ඤං ඔබට ප්‍රඥාව ලැබෙනු ඇති. එහෙනම් ප්‍රඥාව ලැබෙන්නේ කොමකින්ද මහත්තයා? සද්ධර්මයෙන් විතරයි. බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයෙන් විතරමයි ප්‍රඥාව කියන එක ලැබෙන්නේ. ඒක වෙන තැනකින් හොයාගන්න නැහැ. වෙන මේ ලෝකේ ප්‍රඥාව ලබා දෙන්න තැනක් නැහැ මහත්තයා. එහෙමයි. ප්‍රඥාව ලබා දෙන්න, ප්‍රඥාව උපදවන, ප්‍රඥාවෙන් මෙහෙවන ජීවිතයක් ගොඩනගන ඒ අසිරිමත් විෂය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි. දැන් බලන්න මේ ප්‍රඥාවෙන් මෙහෙවන හැටි. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා රජතුමනි ඔය කාරණා පහ මේ ලෝකේ දෙවි කෙනෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මාරයාටවත් කිසි කෙනෙකුට ලබා ගන්න බෑ. ඒ ලබා ගන්න බෑ කියපු එකේ ලොකු අර්ථයක් තියෙනවා මහත්තයා. මේක එහෙනම් වෙන කෙනෙකුගෙන් ඉල්ල ගන්න බෑ අපිට. අපි දෙවිවරුන්ගෙන් එහෙම අනේක ප්‍රකාර දේ ඉල්ලනවනේ. එහෙමයි. පුද පඬුරු ගැට ගහලා පළතුරු පූජා කරලා පහන් දැල්වලා අපි දෙවිවරුන්ගෙන් නොයෙක් දේ ඉල්ලනවා. ඒ ඉල්ලන දේවල් දෙවිවරු දෙයි කියලා අපි හිතනවා. මේක හිතන්නවත් බැරි එකක්. මොකද දෙවියන්ටවත් මේක නෑ. වයසට යනකොට වයසට යෑම කියන අරුබුදයට මුහුණ දෙන්න වෙනවාමයි. ලෙඩ වෙනකොට ලෙඩවීම කියන අරුබුදයට මුහුණ දෙන්න වෙනවාමයි. වයසට යෑමත් ලෙඩවීමත් අතරේ පින්වතුනි යන්තා අරුබුද තියනවාද? වයසට යන කෙනාට ලෙඩ වෙන කෙනාට ඒ සියලු අරුබුද වලටත් මුහුණ දෙන්න වෙනවාමයි. යම් කාලයක තමන්ට මරණය කියලා එකක් පැමිණෙනවාද? මරණය කියන අරුබුදයටත් මුහුණ දෙන්න වෙනවාමයි. නැසී වෙනසී යන ලෝකයට මුහුණ දෙන්න වෙනවාමයි. ගෙවි යන ආයුෂයට මුහුණ දෙන්න වෙනවාමයි. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ වදාරලා රජුරවන්ට කියනවා රජතුමනි ඉතින් නොලැබිය හැකි කාරණාවක් වෙනුවෙන් කෙනෙක් හැඬුවා කියලා සුසුම් හෙළුවා කියලා තමන්ගේ සිහි මුලාවට පත් කර ගත්තා කියලා රජතුමනි ඇති අර්ථය මොකක්ද? කිසි අර්ථයක් නැහැ කිව්වා. එහෙමයි. ඒකල බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ගාථා හතරක්. ඒ ගාථා හතරෙන් අපිට අපේ ජීවිතේ අර උපාසක පින්වතා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. අවසරයි. උහුල ගන්නට අමාරු ප්‍රශ්න ජීවිතේට එනකොට කොහොමද ඒකට මුහුණ දෙන්නේ? නසෝචනායන පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපි. ජීවිතයට ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න කංකටොළු අරුබුද ඉස්සරහා ශෝකයට තමන්ව මෙහෙවන්න දුන්නොත්, වැළපීමට තමන්ව මෙහෙවන්න දුන්නොත්, කඩා වැටීමට තමන්ව මෙහෙවන්න දුන්නොත් ජීවිතයට කිසිම අර්ථයක් උදාවන්නේ නැත. මං ඇයි මේක මෙහෙම මේ ගාථාව කියලාම පින්වතුන්ලාට කියලා දෙන්නේ?
මහත්තයා මේ ශ්‍රීමුක බුද්ධ භාසිතයමයි කියන එක හොඳට හිතේ රැඳෙන්න. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේම වදාලා ශෝක කිරීමෙන් වැළපීමෙන් කඩා වැටීමෙන් ජීවිතයට කිසිදු අර්ථයක් නැත. සෝචන්ත මේනං දුක්ඛිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ. ශෝකයේ විසින් මෙහෙවන කෙනාව දකිද්දි, වැළපීම විසින් මෙහෙවන කෙනාව දකිද්දි, කඩා වැටීම විසින් මෙහෙවන කෙනාව දකිද්දි සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ සතුරු පාර්ශවයේ සතුටු වෙන එක විතරයි. එයාට ඉන්නවනම් සතුරුකම් කරන, එයාගේ දියුණුව අකමැති, එයාට කැපිල්ල දාගෙන ඉන්න කැමති පිරිසක් ඉන්නවනම් මහත්තයා වටේ පිටේ ඒ ඇයෝ බලනවා අර ප්‍රශ්නේ ආවට පස්සේ මේ ප්‍රශ්නේ ඉස්සරහා මේ පුද්ගලයාගේ හැසිරීම කොහොමද කියලා. අපි හිතමු මෙයා අඬලා වැළපිලා කලබල වෙලා කඩාගෙන වැටිලා මෙයා පිස්සුවෙන් වගේ ඉන්නවා කියලා. එහෙමයි. එතකොට සතුරෝ ඒක දිහා බලලා සතුට වෙනවා. අපි අඬන්න ගියොත්, වැළපෙන්න ගියොත්, ඇඩීම වැළපීමට අපිව මෙහෙවන්න දුන්නොත් අපි කරන දේ මහත්තයා සතුරෝ ටික සතුටු කරන එක විතරයි. අපිට ලැබෙන කිසිවක් නෑ. එහෙමයි. යදාචකෝ පණ්ඩිතෝ ආපදාසු න වේදති අත්ථ විනිච්ඡයන්‍යෝ. ඒ නිසා ජීවිතය සම්බන්ධයෙන් හොඳ අර්ථ විමර්ශනයකට එන්න දක්ෂ නුවණැති කෙනා මොකද්ද කරන්නේ? ජීවිතයට ප්‍රශ්න ආවා කියලා. ඒ ප්‍රශ්නයට තමන්ගේ ජීවිතේ මෙහෙවන්න ඉඩ දෙන්නේ. ඒ ප්‍රශ්නයට තමන්ව යටපත් කරගන්න ඉඩ දෙන්නේ. ප්‍රශ්නේ තමන්ව යටපත් කරගන්නවා නම් ශෝකයෙන් ඒ ශෝකයට ඉඩ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රශ්නේ තමන්ව යටපත් කරගන්නවා නම් මහත්තයා ක්‍රෝධයෙන් ක්‍රෝධයට ඉඩ දෙන්නේ. ප්‍රශ්නේ තමන්ව යටපත් කරගන්න හදනවා නම් වෙනයම් වූ කඩා වැටීමකින් ඒ කඩා වැටීම කියන එකට තමන්ව යටපත් කරගන්න දෙන්නේ. ප්‍රඥාවන්ත පුද්ගලයා එයාගේ තියෙනවා අර්ථ විමර්ශනය. එහෙමයි. අර්ථ විමර්ශනය මොකද්ද මහත්තයා? මේ ලෝකේ හැම දිනාට මේ වගේ ප්‍රශ්න උරුමයි. මේක තමයි අර්ථ විමර්ශනය. මේක මේ මට විතරක් පෞද්ගලික එකක් නෙමෙයි. උපම් මිනිස්සයා ඉපදිලා නාකි වෙලා ලෙඩ වෙලා මැරෙනකොට මේ නැසෙන වෙනසෙන ලෝකේ අරුබුද කියන එක උරුමයි කියලා යාට තියෙනවා අර්ථ දැක්මක්. ඒකට තමයි කිව්වේ අත්ථ විනිච්ඡයන්‍යෝ කියලා. අර්ථය හරි ලස්සනට විමර්ශනය කරගෙන ඉන්නේ. ස්වාමීනි දැන් අපේ බන්දුල මල්ලිකාවගේ ජීවිත ප්‍රවෘත්තිය ගත්තට පස්සේ එතරම් ශක්ති සම්පන්න බුද්ධිමත් සෙන්පතියෙක් ස්වාමි පුරුෂයා වෙලා එතරම් තරුණ දරුවන් පරිවාර කොට ඉඳද්දි ඇය උද්දාමයටපත් වුණාද නැත්නම් ඇය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ යෝජනා කරන මේ ධර්මයේ අපේ මේ ශ්‍රී සත්‍ය ධර්මයේ මානසිකාර කරමින් ලෝකයේ මේ පවතින ස්වභාවයන් අර පස්සාකාර වූ ස්වභාවයන් ඇය මෙනෙහි කරමින් හිටියාද කියන කරුණ ස්වාමී. ඔව් ඇතර මහත්තයා සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍ය කාන්තාවකට ආවොත් ඒ කාන්තාව මෙහෙවන්නේ ගොඩක් වෙලාවට හැඟීම් විසින්නේ. එහෙමයි ස්වාමී. ඇගේ හැඟීම් විසින් ඇයව මෙහෙවන්න පටන් ගන්නවා. දරුවෝ ගැන මතක් වෙනවා, ස්වාමි පුරුෂයා ගැන මතක් වෙනවා, ඒගොල්ලෝ නැති ලෝකයේ අයියෝ මං තනි වුණා නේද කියලා මතක් වෙනවා. එහෙමයි. ඊළඟට අර සතුරු පාර්ශවය ගැන ද්වේෂ හිත උපදිනවා. ඕකුන්ට ශාප වෙන්න ඕන. ඕකුන්ගේ මරණේ මට මං ඇස් දෙකෙන් දකින්න ඕන. එහෙමයි. ඔවුන් මැරෙනකම් මං මේ මට සැනසෙල්ලක් නැහැ. මේ වගේ හිතුවිලි දාම ගොඩ නැගෙනවා. එහෙමයි. එතකොට ඒ ආවේගයක් විසින් හැඟීමක් විසින් ඇයව මෙහෙවන්න පටන් ගන්නවානේ. හැබැයි බන්දුල මල්ලිකා කියලා කියන්නේ මහත්තයා බුදුරජුන්ගේ ධර්මය ස්පර්ශ කළ ධර්මාවබෝධය ලැබූ සෝතපන්න ආර්ය ශ්‍රාවිකාවක්. එනිසා ඇය තුළ ප්‍රඥා අංගේ පිහිටලා තිබ්බා. ඒ ප්‍රඥාව ඇයට ඒ වෙලේ ඉස්මතු වෙලා ආවා. දැන් ඒකයි මම කිව්වේ ප්‍රඥාව ලබා ගන්න අපි ආස කරන්න ඕන, ලෝභ වෙන්න ඕන. එහෙමයි. දැන් එතුමිය කල්ැතුම ප්‍රඥාව ලබාගෙන හිටපු නිසා ජීවිතේට ප්‍රශ්න එනකොට ඇයව මෙහෙවන්න ඉදිරිපත් වෙන්නේ ප්‍රඥාව. එහෙමයි. ස්වාමීනි එතනම අවසරයක් ලැබේවා. තවත් විදිහකින් ඒක විමස ගන්න. දැන් අර වෙන කෙනෙක් නම් අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ පොදු තත්ත්වේ නම් හඬා වැළපෙනවා, කෑකෝ ගහනවා, ක්‍රෝධ කරනවා. ඒ පිරිස නැති වුණාට පස්සේ. නමුත් පිරිස ඉන්නකොට ස්වාමීනි අපි ඒ ගැන උද්දාමයටපත් වෙන ඉපිලෙන සිත අපිට මෙච්චර පිරිවරක් ඉන්නවා. මගේ මහත්තයා මෙහෙමයි, මගේ දරුවෝ මෙහෙමයි. එහෙමත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක ස්වාමීනි අපට වැරදුනාද? ඇත්තෙම ප්‍රඥාව විසින් මෙහෙවන්නේ නැති ජීවිතේ අටලෝ දහමට අනුව දෝලණය වෙනවනේ මහත්තයා. එහෙමයි. අපි මීට පෙර අටලෝ දහම ගැන කියලා දුන්න ධම්සභා මණ්ඩපයේදීම එහෙයි. අටලෝ දහම විසින් දෝලණය කරනවා ප්‍රඥාව විසින් මෙහෙවන්නේ නැති ජීවිතේ.
එයාට යම් ආකාරයකින් පැමිණෙනවා නම් ජීවිතයට මේ ලාභ ප්‍රශංසා සැප යසස එයා ඉදිමෙනවා. එයාගේ ජීවිතයට අනිත් පැත්තෙනකොට අලාභ ආසත්කාර නින්දා දුක පිරිවර අහිමිවීම එයාගේ පැත්තට කරදර ටික එනකොට සම්පූර්ණයෙන් කඩාගෙන යනවා. එහෙමයි. උස් පහත් වීම කියන එක ජීවිතේ දකින්න ලැබෙනවා. ප්‍රඥාව කියන එක නැත්තම්. ප්‍රඥාව කියන එක තියෙනකොට ඒ ප්‍රඥාව තියෙන ජීවිතේ මහත්යාර උස් පහත් වීම කියන එක හටගන්නේ. මොකද හැම එකක් දිහාම එයාට ප්‍රඥාවෙන් බලන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙන් බලන කෙනා හොඳ අර්ථ විනිශ්චයකින් වාසය කරනවා. ඒ අර්ථ විනිශ්චය එයාට ලබා දුන්නේ කුමක් විසින්ද මහත්තයා? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විසින්. වෙන පිළිවෙලක් නෑ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අර්ථ විනිශ්චය කියන එක එයාට ලබා දුන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේව ශාස්ත්‍රූ කරගෙන ධර්මය තමන්ගේ ආලෝකයේ පිළිසරණ කරගෙන ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන සංගරුවන තමන්ගේ සරණ කරගෙන මේ තෙරුවන් සරණ තුල ශ්‍රාවකයෙක් ගොඩ නැගෙන්නේ. නිතර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යමින් ඇයි මහත්තයා ශ්‍රාවකයෙක් ගොඩ නැගෙන්නේ? එයා දන්නවා මෙතනමයි මට පිට. මට වෙන තැනක් නැහැ. එහෙමයි. මගේ ජීවිතේට ප්‍රඥාව උපදවන ප්‍රඥා සාරය තියෙන්නේ මෙතනමයි. එයා ඒක දන්නවා. ඒ දන්න නිසා ඒ සරණ කියන එක ඇතරම ජීවිතෙත් එක්ක ඒකාත්මික වුණොත් ඒක බද්ධ වුණොත් එහෙම කෙනෙකුගේ ඒ කියන්නේ අහිමි වෙන්නේ නැහැ. මොකද පිළිසරණ ඒක විතරමයි කියලා හොඳටම දන්න නිසා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර්ථ විනිශ්චය යෙදෙන ප්‍රඥාවන්තයා අර්ථ විනිශ්චය තුල නොසැලී වාසය කරනකොට පච්චත්තිකාස්ස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරම් පුරාණ සතුරට ඉබිකම් කරලා බලනකොට සතුරන්ට පේනවා මෙච්චර ප්‍රශ්න කරදර ඇවිල්ලා මේකේනා ශෝකයක් වැළපීමක් කඩාවැටීමක් මුකුත් නැතුව පරණ තිබ්බ ප්‍රිය මුහුණ ඇතුවම ඉන්නවනේ. ඒක දැක්ක ගමන් හතුරන්ට හරි වේදනාවක් හට ගන්නවා. අපි මෙච්චර එකක් ඇවිල්ලා මේ මිනිහට මේක වැදුන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. එයාලට ඒක වේදනාකාරී දෙයක් බවට පත් වෙනවා. හතුරන්ට දුක උපදිනවා. දැන් ඇත්තටම මේ බන්දුල මල්ලිකාවගේ සිදුවීම කියනකොට මහත්තයා බන්දුල සේනාපතියාව මැරෙව්වේ පසේනදී කෝසල රජුරුව. ඒක වරදවා වටහා ගැනීම නිසා වෙච්ච එකක්. කුමන්ත්‍රණයක් කරලා පසේනදී කොසල් රජුරුව තමයි මැරෙව්වේ. එතකොට බන්දුල මල්ලිකාවගේ හැසිරීම දැකලා රජ්ජුරුවන්ගේ හිත සම්පූර්ණයෙන්ම කම්පිත වෙලා ගියා. එහෙමයි. රජ්ජුරුවන්ට තේරුණා අයියෝ මම මේ හොඳ මිනිස්සෙක් මරලා තියෙන්නේ. මට උපකාර පිණිස හිටපු හොඳ කෙනෙක් මම මරලා තියෙන්නේ. රජ්ජුරුවන්ට ඒ අදහස ආපු ගමන් මහත්තයා රජ්ජුරුව ලෙඩ වුණා. නෑ ඇත්තටම මේ අපි අද මේ ඉගෙන ගන්න දහම් කතාවට පස්සේ වෙච්ච සිද්ධියක් ඒක. එහෙමයි ස්වාමීනි. කොසල් රජුරන්ට එතකොට අවුරුදු 80යි. රජුරෝ ඒකෙම ලෙඩ වුණා මහත්තයා. ඒ ලෙඩෙන්මයි රජුරෝ මිය ගියේ. එහෙමයි. රජුරෝ අවසානයේ ගොඩාක් හිත වේදනාවෙන් තමයි රජුරන්ට මිය දෙන්න සිද්ධ වුණේ ওই බන්දුල සෙන්පතියාව කුමන්ත්‍රණයකින් මැරවීම කියන කාරණේ මුල් කරගෙන. එතකොට බලන්න සතුරන්ට සංවේගී උපද්දන හැටි තමන්ගේ හැසිරීම විසින්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අර්ථ විනිශ්චයේ දක්ෂ තැනැත්තා ජීවිතයට ගොඩාක් අමාරු උහුලගන්න දුෂ්කර ප්‍රශ්න එනකොට මෙහෙම කරනවා. ජප්පේන අර්ථය ජප කරනවා. මන්තේන අර්ථය මතුරනවා. සුභාසිතේන ප්‍රඥාවන්තයන්ගේ දහම දන්නා සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ස්වාමීනි මට ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඉස්සරහා මං කොහොමද නුවණින් මුහුණ දෙන්නේ කියලා. එයා විමසනවා. එහෙමයි. සත්පුරුෂයොත් එක්ක දහම් කතාව කරනවා. ජීවිතයේ අර්ථය ගැන විමසීම කියන එක සත්පුරුෂයොත් එක්ක එකතු වෙලා කරනවා. දැන් සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයන්ගේ ඇසුරකට සමීප නොවුණු බුදුරජුන්ගේ ධර්මයට සමීප නොවුණු මිනිසෙකුගේ ජීවිතේ එතනත් අසරණයිනේ. ජීවිතේට ප්‍රශ්නයක් ආවට පස්සේ මහත්තයා කෙලස් ගොඩවල් එක්ක ඉන්න කෙනෙක්ගෙන් තමයි ඒකට පිළිසරණක් පතන්නේ. ඒ පිළිසරණ පතුවට පස්සේ ප්‍රඥාව උපදවන එකක් හම්බ වෙන්නේ නැහනේ. අගතියක්ම යෝජනා වේ. අගතියක්ම යෝජනා. එහෙමයි. අතාරින්ට හොඳ නෑ ඕක කියලා එකක් කියනවා. එහෙමයි. ඊට පස්සේ අර මිනිස්සයා එයාගේ ඇතුලේ තියෙන කෙලෙසුයි බාහිරින් ආපු වචනයයි දෙක එකතු වෙලා කෙලෙස්ම තර වෙනවා. බලන්න මහත්තයා මේ සංසාර ගමනක තියෙන නස්පැත්තිය මේ කතා කරන්නේ. ස්වාමීනි එහෙමයි. සසර ගමනක් තුල මේ විනාශය අපි කොයි කාගේ ජීවිතේ තියෙනවනේ.
ඇත්තම බුදු කෙනෙකුගේ දහම කහන්න ලැබීම කියන එක මේ ජීවිතේ වින්ගතුනි අපිට මොන දේ නොලැබුණත් අපි දැන් අපි දකිනවා විදේශ රටවල් ආදී මේ කාලේ වෙනකොට අපේ රට ගොඩාක් මේ දුෂ්කර අවස්ථාවක තියෙද්දි අපි දකිනවා දියුණු වෙච්ච විදේශ රටවල් නිකන් අපිට හිතනවා අයියෝ අපි මොන මේ කාලකන්ණි රටකද අපි උපන්නේ ආදී වශයෙන් අපිට හිතුවේ ලියනවා. නමුත් මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිම කියන එක මං හිතන්නේ මේ ජීවිතේ අපිට ලැබිච්චි ලාභ අතරේ ඇත්තටම ලාභයක් ලැබුණා කියලා අපිට කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිම. එහෙමයි ස්වාමීනි. අනිත් ඒවා ඔක්කොම මහත්තයා తాවකාලික. අපේ ජීවිතේ රහිමෙලා යන අකමැත්තෙන් දාලා යන්න වෙන රිදවිලිත් එක්ක දාලා යන්න වෙන මහා වදකාර ජීවිතෙත් එක්ක එකතු වෙලා වද දිදීම තියෙන ඒවානේ අනිත් ඒවා. එහෙමයි. අපේ ලාභ කියලා තියෙන ඒවා බලන්න මහත්තයා මම මේ කියන කතාව බොරුද කියලා. අවසරයි. අපිට සජීවී අජීවී වශයෙන් අපිට ලාභ තියෙන ඒවා අපි හොඳ නුවණින් කල්පනා කරොත් එහෙම ඒ ලාභ ටික රැකගන්න ගියත් අපට වදේ. ඒවාට පොඩ්ඩක් මොනවා හරි වුණාමත් අපට වදේ. ඒ දේවල් උපයන්න ගියාමත් අපට වදේ. සමහරවිට අපි මහන්සි වෙලා අපේ ලාභ උපයන්න මේ උත්සාහවත් වෙනකොට අපිට හරියන්නේ. අනිත් අයට හරියනවා පේනවා. එතකොටත් වදේ. මේ විදිහට අපි ලාභ කියලා උපයන්න හදන හැම දෙයකම මහත්තයා වද ගොඩක් තියෙනවා. මහා කරදර. දඬුවමක් ස්වාමීනි. හරියට විහිං දඬුවම් විදිනවා වගේ එකක්. එහෙමයි. හැබැයි බලන්න බුදුරජුන්ගේ ධර්මය. මේ දහම් පදයක් මේ අපි හෝරාවක් කතා කළේ නෑනේ. මේ හෝරාවක් කතා නොකර මේ සුළු වෙලාවේ අපේ හිතට කොච්චර සැපක් උපදිනවද මහත්තයා මේ ධර්මයෙන්. ප්‍රශ්න කොච්චර ලිහිලා යනවා. ප්‍රශ්න එනවා. එහෙමයි. ඒකයි මම කිව්වේ ජීවිතේට ලැබුණු හැබෑම ලාභය කියලා අපිට කියනවා නම් කියන්න තියෙන්නේ සත්පුරුෂයන්ගෙන් මේ සද්ධර්මය අහන්න ලැබීම. ඒ නිසා පින්වතුනි ජීවිතේට ප්‍රශ්න આવොත් අර්ථයෙන්ම ජප කරන්න. අර්ථයෙන්ම මතුරන්න. සත්පුරුෂයන් වහන්සේලාත් එක්ක මේ ප්‍රශ්නෙට විසඳුමක් මොකද්ද ස්වාමීනි මොකද්ද ධර්මයේ තියෙන පිළිසරණ කියලා කතා කරන්න. අනුපදානේන පවේනියාව සත්පුරුෂ උත්තමයන් වහන්සේලා සැනසෙල්ලේ ඉන්න උතුමන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා දම්පැන් පූජා කරන්න. ඒ උත්තමයෝ සතුටින් ඉන්නව බලබල ඒ උතුමන්ට දන් දෙන්න. ඒ උත්තමයෝ ධර්මයේ තුල සැනසීලා ඉන්නව බලබල ඒ උතුමන්ට දන් දෙන්න. දැන් බන්දුල මල්ලිකාට අර පණිවිඩය එනකොට කෙලෙස් නැසූ අකම්පිත ජීවිතය ඇතුලේ තියෙන සංසාරික දුක කියන එක වනසාලු ඊටාම සැනසෙල්ලේ දිවිගෙවන රහතුන්ට දම් පුදපුද හිටියේ. එහෙමයි ස්වාමීනි. ඇයි දානෙම දිගට කරගෙන ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේට අරුබුදේ ආවට පස්සේ උතුම් දානයක් පුරුදු කරන්න. ප්‍රශ්නයක හැපි ඉන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම වදාරලා අවසානට වදාලා යතා යත්ත ලබේත අත්තං යම් විදිහකට කටයුතු කිරීම හේතු කරගෙන ඒ කටයුතු කිරීම තුළින් ජීවිතයට අර්ථයක් උපදිනවා නම් තත පරක්කමීය අර්ථවත් දෙයක් කරන්න උත්සාහවත් වෙන්න. වැඩකට නැති දේ කරන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. අඬලා වැළපිලා හූල්වලා ඒකත් එක්ක හැප්පිලා කෙලෙස් අවුස්සගෙන අනර්ථවත් දෙයක් කරගන්නවා කියන එක. අද කාලේ අපි ඇතැම් වෙලාවට දකිනවා මේ ධර්මපරියායන්ගෙන් බැහැර වෙලා ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා පවා මේ අන් අයට ලබා දෙන පූර්වාදර්ශ හරි වැරදි. අපි එහෙම දේවලුත් දකිනවා. එහෙමයි. ජීවිතවලට ප්‍රශ්න කම්කටොළු එනකොට ඒ පූර්වාදර්ශය නුසුදුසුයි. ඒ නුසුදුසු පූර්වාදර්ශය ලැබුණාට පස්සේ තමන් ඒ දීපු දේ අනිත් අයට කොයි විදිහට බලපායිද කියලා නොහිතා කටයුතු කිරීම හේතු කරගෙන තමන්ටත් අනර්ථයක් ඒ ශ්‍රවණය කරන අයටත් අනර්ථයක්. දැන් බලන්න මහත්තයා රජුරුවෝ බුදුරජාන් වහන්සේ ඉදිරියේ නොහිටියා නම් දැන් මේ පණිවිඩ එනකොට රජුරු හිටියේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා. එහෙමයි. ඒ නිසා මේ ධර්ම අමෘතයෙන් රජුරුවන්ගේ ජීවිතේ නිවි ගියානේ. මාලිගාවේ හිටියනම් මහත්තයා කෑ ගහලා අඬලා සමහරවිට මහා ජරමරයක් හටගන්න තිබ්බ එකක් නෙමෙයි. එහෙමයි. හැබැයි රජුරුවන්ගේ හිත නිවි ගියා. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වදාලා රජතුමනි සචේ පජානේය අලබ්බනේයෝ. ඇත්තම මිනිස්සෙක් දන්නවනම් මේ ජීවිතය තුල අපි කොච්චර පැතුවත් නොලැබිය හැකි කාරණා තියෙනවා කියලා. මයා චඤ්ඤේස වායේ සත්තෝ මටවත් මේ මගෙත් එක්ක වටේ ජීවත් වෙන කිසි කෙනෙකුටවත් කරදර කංකටොළු නොපෙමින තියෙන්නේ නැහැ කියලා මිනිස්සෙක් දන්නවනම් මේක මේ ජීවිතයට පොදු ස්වභාවයක් කියලා දන්නවනම් උපද්‍රව කියලා කියන්නේ මේ සංසාර කතාවේම එක්තරා පරිච්ඡේදයක් කියලා කෙනෙක් දන්නවනම් අසෝච මානෝ අධිවාසෙය එයා කරන්නේ
ශෝක නොකර ඉවසන එකමයි. ප්‍රශ්නේ විදිහටම විසඳලා යනකම් එයා ඉවසනවා. එහෙමයි. ප්‍රශ්නේ දෙගුණ තිගුණ වෙන කෙලෙසයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ. ඉවසනවා. ඉවසන්නේ කුමක් හිතලද මහත්තයා? කම්හං දල්හං කින්ති කරෝමි දානන්ති. මේ සංසාර ගමනේ මගේ කර්මයේ දැඩි මොහතක මා විසින්ම වපුරා ගත්ත මා විසින්ම සකස් කරගත්ත කර්මයේ දැඩි නම් මම මොනවා කරන්නද කියලා එයා බොහොම උපේක්ෂාවෙන් ඉවසනවා. එහෙමයි. අවසානටත් බුදුරජාණන් වහන්සේ දුන්න විසඳුම මොකද්ද මහත්තයා? ඉවසන්න. ඒ නිසා ප්‍රඥාව තුලින් ජීවිතේ ජයගත්ත ප්‍රඥා ආකාශයේ බඳු මහා මුනිවර ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උහුලන්ට අමාරු ප්‍රශ්න ජීවිතයට එනකොටත් කොහොමද මුහුණ දිය යුත්තේ කියලා යම් සොඳුරු අර්ථයක් වදාළද? අද ඒ අර්ථයයි පින්වතුන්ලාට ධම්සභා මණ්ඩපයේදී අහන්න ලැබුණේ. ඒ අර්ථය ජීවිතයට සම්බන්ධ කරගන්න. බුදුරජුන්ගේ ධර්මයේ නම් වූ සොඳුරු විශේෂයෙන් ප්‍රඥාවෙන් යුක්තව ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙන්න. පින්වතුන්ලා හැම දිනාට ජීවිතේට මොන අරුබුද පැමිණුණත් ඒ හැම අරුබුදයක් ඉස්සරහම ප්‍රඥාවෙන් යුතුව ඒ අරුබුදයට මුහුණ දී ශක්ති සම්පන්නව ඒ අරුබුදයට මුහුණ දී මේ ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාට සෙත් පතනවා. ඉතින් ඒ අතරින් මහත්තයා මම අද දවසේ වීඩියෝ පටිය විදිහට පෙන්වන්න සූදානම් කරගත්ත දේ ගැනත් අද මේ මොහොතේම අපිට කතා කරන්න පුළුවන්. මොකද ඒකත් සාමාන්‍යයෙන් බොහොම කලාතුරකින් අහන්න ලැබෙන පුවතක්. ඒකත් එක්ක තමයි මේ වීඩියෝ පටිය මා නරඹන්න සැලසිය යුතුයි කියලා කල්පනා කළේ. මේක අපේ රටේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. මේ සිදු වුණේ ඇමරිකාවේ සොලිමන් අබ්දුල් කියන පුද්ගලයෙක් එක්තරා තරුණයෝ කිහිප දෙනෙක් ඝාතනය කළා. ඒ ඝාතනයට හේතුනේ මේ සොලිමන් අබ්දුල් කියන ඒ පුද්ගලයාගේ මුදල් පසුම්බිය අරගැනීම පිණිස තරුණ වයසේ ළමයි ටිකක් මේ පුද්ගලයාව වට කළා. කළා ඒ පුද්ගලයාට බලෙන් මේ මුදල් දෙන්න කියලා යම් තරවට කිරීම ආදී කරන්න යනකොට ඒ පුද්ගලයා කලබල වුණා. ඒ කලබලෙත් එක්ක මේ තරුණයෝ මේ අය ළඟ තිබුණ පිස්තෝල කළා මේකෙන් වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් සොලිමන් අබ්දුල් මිය පරලෝ ගියා. ඔහු මිය පරලෝ ගියාට පස්සේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඒ තරුණයන් අතරේ හිටපු මෙහෙයවීම් කරපු තරුණයාව අත්අඩංගුවට අරගත්තා. ඔහුගේ නම ජාවොන් කවුල්ටන්. ඔහුගේ වයස අවුරුදු 14ක්. බොහොම භද්‍ර යෞවන වයසේ හිටපු තරුණේ ඔහු අත්අඩංගුවට අරගත්තා. නඩු තීන්දුව කතා කරලා ඔහුට මරණ දඬුවම නියම කළා. මේ නඩු තීන්දුවක් කියන එක යම් කාලවකවනක් යනවනේ මහත්තයා. ඒ කාලවකවනෝ ගිහිල්ලා ඔහුට මරණ දඬුවම නියම කරනකොට මරණ දඬුවම සම්බන්ධයෙන් නීතියේදී ප්‍රකාශ කිරීම සිද්ධ වුණාට පස්සේ අර මිය පරලෝ ගියපු සොලිමන් අබ්දුල්ගේ අම්මා ඒ මොහොතේම අධිකරණයේ රැස් වෙලා හිටපු පිරිසව ආමන්ත්‍රණය කළා. ඈ සම්පූර්ණයෙන්ම මරණ දඬුවම කියන එකට විරුද්ධ වුණා. එහෙමයි. ඈ කියනවා එපා මේක කරන්න. එපා මේක කරන්න. මට මගේ පුතා අහිමි වුණා. මට මගේ පුතු අහිමි වී සිටියේදී මං කැමති නෑ තවත් අම්මා කෙනෙකුට ඒ අම්මාගේ පුතා අහිමි වෙනවට. ඈ එහෙම කතා කරලා මේ මරණ දඬුවමෙන් ඔහු බේරුවා. බේරලා මහත්තයා මේ අර අවුරුදු 14 තරුණයා ළඟට ගිහිල්ලා මේ අම්මා ඒ තරුණයාට කතා කළා. කතා කරලා කිව්වේ පුතේ මගේ දරුවා මිය පරලෝ ගියා. ඔහු අරගෙන ආපු යම් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ආයුෂ ප්‍රමාණය ඔහුට ලැබෙන්නේ නැති මොකක් හෝ හේතුවක් නිසා ඔහු මිය පරලෝ ගියා. ඔහු මිය යෑම හේතු කරගෙන ඔයාගේ මරණය දකින්න තරම් මගේ හිත රළුනේ. එහෙමයි. ඔයාට පුතේ තව අනාගතයක් තියෙනවා. ඒ නිසා ඔයා මම බලාපොරොත්තු වෙනවා අනාගතයේ දවසක මේ සමාජයෙන් ලස්සනට ජීවිතය ගත කරයි කියලා. ඒ නිසා ලස්සන ජීවිතයක් ගත කරන්නට මම ඔයාට මගේ පුතා වෙනුවෙන් ජීවිතය දෙනවා කියලා. එහෙමයි. ඒ අම්මේ දරුවට කතා කළේ. එහෙමයි. බලන්න මහත්තයා කොච්චර නඩු තීන්දුව ඇද්ද මේ ලෝකේ. තමන්ගේ ප්‍රියයාට තමන් ආදරය කරන කෙනාට ආයුක්තයක් වුණාට පස්සේ
ඒක හේතුවෙන් නඩුව කතා කරගෙන ගිහිල්ල අන්න තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවා අර තමන්ගේ ප්‍රිය කෙනාට හතුරුකම් කරපු පුද්ගලයාට මරණ දණ්ඩනය නියමෙනවා. මරණ දණ්ඩනය නියමුණාට පස්සේ සතුටු කඳුළු හෙළන කීයක් නඩු මේ ලෝකයේද? නඩු තියෙන්නම ගොඩක් කලාට ස්වාමීනි. ඒ වගේ කෙලවරකටම මේ නඩු තියෙන්නෙම ඒ වගේ කෙලවරකම. එහෙමයි ස්වාමී. අපි කොහොම හරි අපිට වෙච්ච අයුක්තිය වෙනුවෙන් අපි සාධාරණය කළා. අපේ සතුරාට අපි දඬුවම දුන්නා. එහෙම කියලා ඒ කෙලෙසේ මුල් කරගෙන යම් සතුටක් ලැබමින් සතුරාගේ විපත දැක ඇස් වලින් කඳුළු හෙලීමක් නේද මහත්තයා ගොඩක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අම්මා ඊට වඩා ගොඩාක් වෙනස් වුණා. ස්වාමීනි අය මේ මිනිසත් භවයේ සමබරතාව පුදුම වාසනාවකට හිමි කරගත්තද කොහොමනම් අය හිමි කරගත්තද කියන ඇත්තෙම මේ කතා පුවත අහනකොට මටත් ඒ හිතුණා. මොකද බුදුරජුන්ගේ ධර්මය සුවසේ ශ්‍රවණය කළ නොහැකි තැනක ඉඳලා ඇයට භාග්‍යතුන් වහන්සේ පවා වර්ණනා කරන ලද සොඳුරු ගුණයක් හමු වුණා. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ වෛර කිරීම තුළින් නම් කිසිදා වෛරය සංසිඳෙන්නේ නැත. වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳී යන්නේ. ඒක මේ ලෝකේ සදාකාලික සනාතන ධර්මයක් කියලා. එහෙමයි. ඉතින් අම්මට ඒක හම්බ වුණා. ඒ හමුවීම නිසා ඒ අම්මා ලෝකයට ඉතාම සුන්දර දෙයක් දුන්නා. එනිසා පින්වතුනි මේ වීඩියෝ පටය නරඹන ඔබ හොඳට හිතට ගන්න. ඔබ පෞද්ගලිකව ඔබේ ජීවිතේ මැදිහත් වෙලා ලෝකයට දෙන්නේ මොකක්ද කියන එක ගැන ඔබ ගොඩාක් හිතන්න. අපි ඉන්නේ අවුරුදු 60යි 70යි 80යි වගේ පුංචි කාලේ. ඒ පුංචි කාලය ඇතුලේ අපි ලෝකයට නොයෙක් දේ දෙනවා. අපේ වචන වලින්, අපේ ක්‍රියාවෙන් අපි ලෝකයට ගොඩක් දේ දෙනවා. ඒ දෙන දේ තුලින් මං ලෝකයට දෙන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔබ අනිවාර්යෙන් හිතන්න. හිතලා කල්පනා කරලා ලෝකයට සුන්දර දෙයක් දෙන සුන්දර මිනිසෙක් විදිහට වාසය කරන්න. ලෝකයට සොඳුරු දේ දිදී ඔබ වාසය කළොත් මේ ලෝකේ ජීවිත උරුමයක් විදිහට තියෙන අසුන්දර ජරා මරණ ඔබව ඔත්පර කරලා දමාවේ. ඒ අසුන්දර ජරා මරණ ඔබ ඔත්පර කරලා දාලා යම් දවසක මරණ මංචකයට ඔබව ගෙනෙද්දී මරණ මංචකේ වැතිරි ඔබට ඔබ ගත කරපු ජීවිතේ දිහා බලන්න වෙයි. ඒ බලනකොට ඔබට පෙනේවි ඔබ සුන්දර දේවල් ලෝකයට දිදී සුන්දර ජීවිතයක් ගත කළා. මේ ලෝකේ යන දවසක පින්වතුනි සුන්දර මතක සටහන් එක්ක ඔබ ඇස් පියාගනිමි. ඉතින් මේ වීඩියෝ පටේ නරඹන ඔබ හැම දෙනාට සුන්දර මතක සටහන් එක්ක ඇස් පියාගන්න පින්වතුන්ලා වෙන්න වාසනාව ලැබේවා. ඇමරිකාවේ උසාවියකදී තවත් නඩු තීන්දුවක් ක්‍රියාත්මක වෙන දවසක්. සිදුවීම 39 හැවිරිදි නාවික හමුදා නිලධාරියෙක් වුණ සුලිමන් අබ්දුල් මුටකල්ලිම් නම් පුද්ගලයෙකුට තරුණයින් තිදෙනෙක් පහර දුන්නා. මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම පහර දීම සිදුවෙද්දී වෙඩි තැබීමක් නිසා සුලිමන් ජීවිතයෙන් සමුගත්තා. සිදුවීමේ වරදකරුවන් අතරින් එක් අයෙක් විදිහට මෙය මෙහෙය වූ වයස අවුරුදු 14ක තරුණයෙක් වුණ ජාවෝන් කවුල්ටර් හඳුනාගත්තා. උසාවියේදී නඩුවාර දිගහැරෙද්දී තවත් විශේෂ දවසක නඩු විමසීමක් පැවැත්වුණා. සිදුවුණේ නොසිතුව දෙයක්. ජීවිතක්ෂයට පත්වන සුලිමන්ගේ මව සහ අත්අඩංගුවේ පසුවන ජාවෝන් එකිනෙකා උසාවියේදී මුණ ගැසුණා. නඩු තීන්දුවේ විදියට ජාවෝන්ට මරණ දඬුවම නියම වෙලායි තිබුණේ. තමන්ගේ පුතා මියගිය දවසේ ඉඳලා පුතාගේ ඡායාරූපයක් තමන් ළඟ තියාගෙන හිටීමේ මව නමින් රුකියේ අබ්දුල් මුටකල්ලින් උසාවියේදී සිදුවුණේ කවුරුත් නොහිතපු දෙයක්. රුකියේ නැත්නම් මියගිය තරුණයාගේ මව ඉදිරියට ආවා. තමන්ගේ පුතා ඝාතනය කළ පුද්ගලයා වැළඳගත්තා. ඊට පස්සේ ඇය කිව්ව කතාව ඒක තමයි වැදගත්ම දෙය. පලිගැනීමෙන් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන එකම දේ තව තවත් හිත්වල වෛරය එකතුවීම විතරයි. මට ඔබට වෛර කරන්න බැහැ. මගේ පුතාගේ මරණය මේ විදියට සිදුවෙන්න නියම වෙලා තියෙන්නේ නැති. ඉතින් දැන් ඔහු අපි ළඟ නැහැ. හැබැයි ඔබ තරුණයි. මම ඔබට සමාව දෙනවා. හැබැයි ඔබට බැහැ මේ සමාජය මරා දමන්න. මම කැමති මගේ පුතා ඝාතනය කළ ඔබ ලස්සන ජීවිතයක් ගත කරනවට.
මේ විදියට කිව්ව රුකියේ කියනවා හැම දවසකම ඇය බන්ධනාගාරයට ඇවිත් වැරදි කළ මේ තරුණයට නිවැරදි කෙනෙක් වෙන්න මඟ පෙන්වනවා කියලා. තමන්ගේ පුතා ඝාතනය කළ කෙනෙක් ගැන වෛරයක් තරහාවක් නැතිව ඒ කෙනාට උදව් කරන්න හදන එක ඇත්තටම මියගිය පුතා වෙනුවෙන් මේ අම්මා කරන්නේ වටින දෙයක්. පුතාගේ මියැදුන ජීවිතය නිසා තව කෙනෙක්ගේ ජීවිතය මියැදෙන්නට දෙන්න බැරි බව ඇය තීරණය කරනවා. ඇයත් අම්මා කෙනෙක්. හිර කරලා තියෙන්නේ වෛරය තරහව ක්‍රෝධය. එලියට ගන්න ආතරය කරුණාව දයාව. ඉතින් මොන්න තරම් ප්‍රශ්නාවත් ඉවසීම මෛත්‍රිය මේ ධර්මතාවයන්හි සිත සමාදන් කරගන්නට ලැබුණට පස්සේ මොන තරම් සුවපත් භාවයක් ඇති වෙනවද කියන කරුණ. ඉතින් අපි විශ්වාස කරන ඔබ සුවපත් සිතින් කියලා ධම්සභා මණ්ඩපයේ රැඳී සිටින්නේ. ඉතින් ඒ සුවපත් සිතින් අපි මතුවෙන ගැටලු වල විනිශ්චය ධර්මයට අනුව නිර්ණය කරගන්නේ කොහොමද, අපි ධර්මයෙන් විසඳුම් ලබා ගන්නේ කොහොමද කියන අවස්ථාව යලි උදාවනම ඔබේ දහම් ගැටලු ලබා ගන්න අපි සූදානම් වන්නේ 0112/548 ඔස්සේ ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න කියලා අපි තම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි පළමු අවස්ථාව පින්වන්ත දමයන්ති මහත්මියට ලබා දෙන සූදානම්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් සාමිහාංශ, මට ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි. අපගේ දැන් භාග්‍යවතුන් වහන්සේගේ තිසරණ සරණ අපි පිළිහිටලා තියෙනකොට අපි කොහොමද නිවැරදිව තිසරණේ පිළිහිටගෙන නොකැඩී තියාගන්නේ කියන දේ සම්බන්ධව, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකව අපි යම් මේ නැකා ශාස්ත්‍ර ඒවා අපිට කියනවා ඒවා මේ වැරදි කියලා. ඒවා මේ බලන්නේ නැතුව අපි දැන් මංගල්‍යයක් වගේ දෙයක් කරනකොට කොහොමද ඒකනකත් ඒවා අපි බලන්න ඕනේද, ඒවා බලන්න නොබලා කොහොමද මේ පෝරු චාරිත්‍ර වගේ දේවල් කරන්න කියන දේ සම්බන්ධවත් අපේ සායනහංශ තව ගැටලුවක් තියෙනවා. මගේ මේ පුතා අවුරුදු 16ක පුතෙක්. ඒ පුතාට බොහෝ වෙලාවට දැන් මේ විභාගෙ ළඟදී තියෙනවා. ඒ විභාගෙටවත් මේ එයාට නිතර හිතෙන්නේ නැහැ කියන පාඩම් කරන්න. ටිකක් පාඩම් කරගෙනට එපා වෙනවා වගේ දැනෙනවලු. ඉතින් යම් දේවල් එයාගේ පොඩි කාලේ ඉඳලාම මේ කරදර බාධක ඇති වෙන බවක් එයාට පේනුණා. ඒ නිසා මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් අරගෙන එයාව මහසෑයට බාර කරලා එයා අතින් බොහෝ පින්කම් කරනවා. ඒ වුණාට එයාට මේ ඒ වගේනුත් එච්චරම ප්‍රතිඵල නොලැබෙන බවක් පේනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් නම් මට කියා දෙන්න, ඒ දරුවා වෙනුවෙන් යමක් මොනවා හරි පෙර අකුසලයක් බලවත් තියලා තියෙනවා නම් ඒවා දුරු කරගන්න මොනවා හරි යම් බුද්ධ දේශනාවන්ට අනුව යමක් කරන්න තියෙනවද අම්මා තාත්තා වශයෙන් අපි කියලා. එහෙම නැතුව වෙන එයා විසින්ම යමක් කරන්න ඕනේද කියන දේ සම්බන්ධව මට ඔබ වහන්සේ කරුණාවෙන් පැහැදිලි කර දෙන්නසේක්වා. නම බුද්ධාය. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. ප්‍රශ්න දෙකක් තිබුණා. තෙරුවන් සරණ තුළ මනාව ශක්ති සම්පන්නව හිත පිහිටුව ගැනීම කියන එක අපි සිද්ධ කර ගන්න නම් පින්වතුනේ, ඒ උදෙසා තියෙන්න ඕනෙම තෙරුවන සම්බන්ධයෙන් ගුණ වශයෙන් හඳුනා ගැනීම. තෙරුවන ගුණ වශයෙන් හඳුනා ගන්න ඕන. බුද්ධ රත්නය ගුණ වශයෙන් හඳුනා ගන්න ඕන. ධර්ම රත්නය ගුණ වශයෙන් හඳුනා ගන්න ඕන. සංඝ රත්නය ගුණ වශයෙන් හඳුනා ගන්න ඕන. ගුණ වශයෙන් තෙරුවන් හඳුනා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය යලි ඉගෙන ගන්න ඕන. ධර්මය බොහෝසේ ඉගෙන ගන්න ඕන. පැහැදිලි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේම කල්යාණ මිත්‍රයන් වහන්සේලාම ඇසුරු කර අහනකොට අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරුවන හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ගුණ වශයෙන්. ඇයි බුදුරජාණන් වහන්සේගේ ගුණ නම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා බණට කියන්නේ. ධර්මයේ ගුණ නම් සංගරුවනේ ගුණ නම් ශ්‍රවණය කරන කෙනාට තෙරුවන් ගුණ අඳුන ගන්න ලැබෙනවා. ඉතින් හරි පැහැදිලි සද්ධර්මය අහනවා නම් මහත්තයා තෙරුවන් ගැන ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. තෙරුවන් ගැන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් ජීවිතය අර විශේෂ අවස්ථා යෙදෙනකොට අපි නැකත් සම්මත අවස්ථා, මංගල සම්මත අවස්ථා යෙදෙනකොට කොහොමද කටයුතු කළ යුත්තේ? ඒකට බොහොම ලස්සන ගාථාවක් වදාලා භාග්‍යතුන් වහන්සේ.
නක්කත්තම් පතිමානෙන්තන් අත්තෝ බාලස්ස උපච්චක. අත්තෝ අත්තස්ස නක්කත්තන් කින් කරිසන්ති තාරක. එතමයි ගාථාව. බාහිර ලෝකින් නැකැත් හොයාගෙන ගියොත්. බාහිර ලෝකයේ තුළ මේ නැකතක් හොයාගෙන ගියොත් ග්‍රහතාරකාවල එක්කෝ සුභ පාටවල් වල සුභ දිසාවල් වල තව නාන ප්‍රකාරදී තියෙනවනේ මහත්තයා. මේවා තුල නැකතක් හොයාගෙන ගියොත් බාහිර ලෝකේ බාහිර ඔරලෝසු තප්පරවල අපි නැකත හෙව්වොත් ඒ මිනිස්යාගේ ඒ මිනිසර් භාගයෙන් පාවිච්චි කළ වචනය බාලයා කියලා. අත්තෝ බාලස්ස උපච්චගා. ඒ බාල වූ තැනැත්තගේ ජීවිතෙන් අර්ථය ඈතට යනවා. අර්ථය අහිමි වෙනවා. අත්තෝ අත්තස්ස නක්කත්තං. තමන් කරන කටයුත්තේ අර්ථවත් තැන අඳුනාගෙන අර්ථය උදෙසාම වැඩ කිරීම නැකතයි. කින් කරිසන්ති තාරකා. මේ ග්‍රහ තාරකා ආදිය ඔබට මොනවා කරන්නද? එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා දැන් ඒ අවස්ථාවේ යෙදෙන දැන් දරුවෙකුට අකුරු කියවීම කියන අවස්ථාවේ අපි ඒකේ අර්ථය අඳුන ගන්න ඕන. ඇයි අපි මේක කරන්නේ? මේකෙන් දරුවට සැලසෙන ආශිර්වාදය මොකද්ද? ඒ ආශිර්වාදය අපි ලබා ගන්න පිළිවෙල මොකද්ද? දරුවෙකුට අකුරු කියවන අවස්ථාවේ ඒ දරුවාට කියවන්න වටින වචනයක් අපි හිතනවා. අනේ අපිට කියවන්න පුළුවන් නම් නමෝ බුද්ධාය කියලා. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ දරුවා අකුරු කියවනකොට මුලින්ම කියන වචනේ බුදුරජුන්ට නමස්කාර වේවා. ඉතින් ඒක කොච්චර අර්ථවත්ද? අන්න එයාට අර්ථය අඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි ඒ දරුවගේ අතින් මෙහෙම ලියවනවා කියලා හිතමු. ලියවන වචනේ විදිහට අපිට ලියවන්න පුළුවන් නම් නමෝ බුද්ධාය කියලා. බුදුරජුන්ට නමස්කාර වේවා කියලා. එතකොට අපි ඒක අර්ථය අඳුනගෙන ඒ වෙලාවේ කටයුතු කරලා අපි ඒ වෙලාවේ හිතනවා අපි අපේ දරුවාට ආශිර්වාද පිණිස කාගේ ආශිර්වාද ලබා ගත යුතුද? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. ඊළඟට පිරිත් ධර්මයේ ආශිර්වාදය. ධර්මය කියන්නේ සොඳුරු දෙයක්. අපි ඒ ධර්මයේ ආශිර්වාද ගන්න ඕන. ඊළඟට සංගරුවන ගත්තාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. මගේ දරුවා ප්‍රඥාවන්තයෙක් වේවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දරුවා ලවා පහන දැල්වනවා. අපේ ආනන්ද මහරහතන් වහන්සේ මතක ශක්තියෙන් අග්‍රයි. මගේ දරුවා හොඳ මතක ශක්තිය තියෙන දරුවෙක් වේවා කියලා ඒ වෙනුවෙන් පහන දැල්වනවා. දැන් එතකොට බලන්න එයාලට ඒක ගොඩනගා ගන්න පුළුවන් හරි සුන්දර විදිහට. දැන් මම මේකට පිළිවෙලක් කිව යුතු නැහැ. අර්ථය හරියට අඳුනාගෙන අර්ථ වැහෙන විදිහට තමන්ගේ කටයුතු නිර්මාණය කරගන්න. දරුවෙක්ගේ මංගල සම්මත අවස්ථාවක. අපි හිතමු විවාහ මංගල්‍යයක් සිද්ධ වෙනකොට ඒ විවාහ මංගල්‍යයේ අර්ථය හොඳට අඳුන ගන්න. ඒකේ අර්ථය විදිහට අපි අඳුනගත්තොත් එහෙම වටේ පිටේ ඉන්න ඥාතීන්ව මත්පැන් මද්‍රව්‍ය දීලා සතුටු කිරීම කියලා අන්න අපිට අර්ථය වැරදිලා. අර අපි බොන්නේ නැති එක හැබැයි ඒ වුණාට ඉතින් බොන මිනිසුන්ට බොන්න දෙන්න එපයි කියලා අපි එහෙම හිතුවොත් අපිට අර්ථය අහිමි වෙලා. ඒ වෙලාවට අර යුග ජීවිතයක් තරුණ වයසේ අවුරුදු 20-34 විවාහපත් වෙන්නේ. ඊට පස්සේ මැරෙනකන් ජීවිතේ ගත කිරීම පිණිස ඒ දෙන්නට ආශිර්වාදයක් ලැබෙන පිළිවෙලට නේද මහත්තයා විවාහ උත්සවය වෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. එතකොට මේ විවාහ උත්සවයේදී අපි කොයි විදිහටද අපේ දරුවන්ට ආශිර්වාද ගන්න ඕනේ කියලා Tamanට ශක්ති පමණින් දෙමව්පියෝ කල්පනා කරන්න. කල්පනා කරලා දරුවන්ට ආශිර්වාද ලැබෙන පිළිවෙල. දරුවන්ගේ ජීවිතේට ආශිර්වාද එකතු වෙන පිළිවෙලක්. දැන් ඒකනේ ඔය මගුල් ගෙවල් වල අෂ්ටක ගායනා ඊට පස්සේ මේ මහා ජයමංගල ගාථා ගායනාව තියෙන්නේ. දැන් අද සමහරවිට ජයමංගල ගාථා ගායනාව කියලා කියන මහත්තයා නිකන් සම්ප්‍රදායික අංගයක් විතරයි. නමුත් ඒක තුල තියෙන්නේ පුදුමාකාර අර්ථයක්. ඒ අර්ථය අඳුනාගෙන ගායනා කරනවා නම් ඒ තුලින් විශාල ආශිර්වාදයක් ජීවිතේට ඒක රාශී වෙනවා. ස්වාමිනේ අර්ථය අඳුනා ගන්නවා කියන කරුණම මේ මොනතරම් වැදගත්ද? අපි බොහෝ වෙලාවට අපේ ස්වාමීන් සිහිපත් කළා වගේම අර්ථයෙන් බැහැරවමයි කටයුතු කරන්නේ. අර්ථයෙන් බැහැර ගොඩාක් අය හුරු වෙලා ඉන්නවා මහත්තයා. අපි අර හැමෝම කරනවානේ. ඒ නිසා අපි කරන්න ඕනේ කියලා අර එහෙම යොමු වෙලා ඉන්නවා. දැන් ඒකෙන් තමයි ඔය අර එක එක ක්‍රමවේද හැදෙන්නේ. දැන් ගත්තාම විවාහ ආදියට මහත්තයා වෙනම නිකන් අර සිස්ටම් එකක් හැදිලා තියෙනවා. විවාහයට පෙර මේ ඒ විවාහ වෙන දෙන්නා සාමාන්‍යයෙන් වෙනම ෂූට් එකක් කරන්න ඕනේ කියලා ඔන්න සිස්ටම් එකක් තියෙනවා. විවාහයේදී මේ විදිහටම කටයුතු කළ යුතුයි කියලා තියෙනවා. ඉතින් සමහරවිට ගොඩාක් සල්ලි භාගේ නැති අය විශාල වියපැහැදම් කරලා මහත්තයා අර නිෂ්ඵල දේවල් වලට ලොකු ධනයක් වියදම් කරනවා. සමහරවිට ඒ අයට අවුරුදු 5-6ක් විතර විවාහපත් වුණාට පස්සේ
දෙන්නම රස්සා කර කර අර වගේ ණය පියවන්න වෙන මට්ටම් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක අර අර්ථය හඳුනා නොගැනීම නිසා වෙන දෙයක්. හරි සුන්දර දෙයක් ස්වාමීනි අර්ථය හඳුනා ගන්න. අර්ථය හඳුනාගෙන කටයුතු කිරීම කියලා කියන්නේ. ඒක තමයි මහත්තයා අපි සාමාන්‍යයෙන් අපිට යෙදෙන දරුවෙක්ගේ විවාහයක් අපි හිතමු කොටහලු ඒ කටයුත්තක් ඊළඟට ওই පුංචි දරුවෙක්ගේ ජීවිතේ කටයුත්තක් දරුවෙකුගේ උපන්දිනයක් මේ හැම එකකදීම අපිට ලබා දෙන උපදේශය තමයි අර්ථය අඳුනාගෙන කටයුතු කරන්න. අත්තෝ අත්තස්ස නක්ඛත්තං. මේ වෙලාවේ අර්ථය මෙයයි කියලා අඳුනාගෙන අර්ථයට වැඩ කිරීමෙන්ම නැකත සඵල වන්නේය. ඒ නිසා ඒ නැකත ලැබෙන විදිහට ඒ කටයුතු සියල්ල සකස් කරගන්න තෙරුවන් මුල් කරගෙන පිරිත මුල් කරගෙන. ඊළඟට ඇහුවා අර පුතාට ආශිර්වාද පිණිස. ඉතින් මේ පුතාට ආශිර්වාද පිණිස මේ මව්පියෝ කරලා තියෙනවා මහා සෑරජන් වහන්සේට බාර කරලා ඒ කටයුතු. ඊළඟට අඟුලිමාල මහා සෑරජන් වහන්සේ වඳින්නත් එකතු කරා යන්න. සෑරජන් වහන්සේ වන්දනා කරලා සෑරජන් වහන්සේට ජීවිතේ බාර කරලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න මේ දරුවගේ ජීවිතේට රැකවල් ආශිර්වාද සලසන කියලා. ඊළඟ එක තමයි ඒ දරුවට නිතර පුරුදු කරවන්න තෙරුවන් කමා කිරීම. හැම තිස්සෙම මේ සංසාර ගමන පුරාවටම මේ තෙරුවනට නිගා පිණිස යම් යම් දේ සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සියල්ලෙන් මේ බුද්ධ රත්නයෙන් ධර්ම රත්නයෙන් සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා කියලා තෙරුවන් කමා කරවන්න ඒක පුරුදු කරගන්න. ඊළඟට මේ දෙමව්පිය හොඳට හොයලා බලලා මේ සැලකිල්ලෙන් උනන්දු වෙලා බලන්න අධ්‍යාපන කටයුතු අසීරුවෙන් කරගෙන යන දරුවෝ ඉන්නවාද කියලා. හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෝ අසීරුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා නම් තමන්ගේ පුතා මූලික වෙලා පුතාගේ අතින්ම ඒ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න යම් උදව් පදව් කරන්න. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක ඒ දරුවගේ ජීවිතේ තමන්ගේ විභාග කටයුතු ආදී අනිත් සියලු කටයුතු සාර්ථක කරගන්න ඒක පෙරලා ආශිර්වාදයක් බවට පත් වෙනවා. හදාගන්න අවස්ථාවක්. ඒ උදෙසා දැන් ගොඩක් වෙලාවට මහත්තයාද අපි මේ දෙමව්පිය පවා ගොඩක් වෙලාවට හුරු කරන්නේ ඒකට ඉගෙන ගන්න දරුවෝ අතරේ තරගයක් නිර්මාණය කරවන්නනේ. එහෙමයි. මේ තරග මානසිකත්වය කියන එක අපිට අවශ්‍ය එකක් නෙවෙයි. තරගේ මේ හදාගන්න ඕන තමන් තුළ. තමන් තමයි හදාගන්න ඕනේ. මම ඉතින් මගේ ජීවිතේ මගේ දෙමව්පියන්ට ලොකු කැපකිරීමක් කරලා මට ඉගැන්නුවේ. මගේ දෙමව්පියන්ට හිත සන්තෝෂ කිරීම උදෙසා මං මගේ විභාග කටයුතු හොඳට කරගන්න. ඒක තමන් ළඟ තියෙන ඕන තරගය. එහෙම නැතුව විභාග ශාලාවේ ඉන්න කට්ටිය ඔක්කොම පරද්දලා මන් දිනනවා කියලා එහෙම එකක් නෙමෙයි හිතේ තියෙන්න ඕනේ. තමන්ගේ ජයග්‍රහණය ගැන තමන්ට පැතුමක් තිබුණට කමක් නැහැ. හැබැයි අනිත් අයගේ ජයග්‍රහණය නොවේවා කියන ලාමක හිත තිබුණොත් ඒක ඔබට ආශිර්වාදයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා ඒ දරුවගේ දියුණුව වෙනුවෙන් අම්මලා තාත්තලාට ඒ කටයුත්තත් සිදු කරන්න පුළුවන්. ඉගෙන ගන්න දුෂ්කර දරුවෙකුට ඉගෙනීමේ පහසුව සලසන්න පුංචි තමන්ට ශක්ති පමණින් මේක හැමෝටම එහෙම ලොකුවට කරන්න බෑනේ. ඔබට පුළුවන් පමණින් ඒ වගේ කටයුතු කරලා ජීවිතේට ආශිර්වාද ලබා ගන්න. අවසරයි ස්වාමීනි. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගැටලුව ඔස්සේ අපිට බොහෝ අවස්ථාවන් පිළිබඳව අවවාද ලබා දුන්නා. අපි ඊළඟ අවස්ථාවත් වෙන් කරගන්න. නිකවැරටි ප්‍රදේශයට අපි යන්නේ දසනායක මහත්මයා. පින්වන්ත ඔබේ අවස්ථාව තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සද්ධාකාරී මණ්ඩලෙන් අවසරයි. නම දසනායක නිකවැරටිය. අට දැනගන්න වමනයි මේ බුදුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා සප්ත විසුද්ධියක් කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා සඳහන් වෙනවා. මේ තේරුම මේ සියලු දෙනාගේම ලක්වැසි, ලෝවැසි සියලු දෙනාගේම යහපත උදෙසා දේශනා කරන ලෙස නමස්කාර පූර්වක පාද වන්දනාවෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිනේ ආනිසංසය හේතු කොටගෙන මේ අපේ ස්වාමීන් වහන්සේටත් මේ ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සේවය කරන දරු දැරියන්ටත් සියලු දෙනාටම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය.
හොඳයි පින්වන්ත ඔබට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අවසරයි ස්වාමී. සප්ත විසුද්ධිය ගැන මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල බොහොම පැහැදිලිව අන්තර්ගත වෙන සූත්‍ර ධර්මයක් රත විනීත සූත්‍රය. එහෙමයි. ඒ රත විනීත සූත්‍රයේ වදාළේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම කතික භික්ෂුන් අතර අගපත් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේත් කියන උතුම් රහතන් වහන්සේලා මේ විසුද්ධිය කියලා කියන්නේ මහත්තයා පිරිසිදු වීම කියන එක. විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු කර ගන්නවා කියන අර්ථය. මේ පිරිසිදු කරගත යුතු තැන් 7ක් ගැනයි සප්ත විසුද්ධිය කියලා අපි හඳුන්වන්නේ. සීල විසුද්ධිය, සීලය පිරිසිදු කර ගැනීම. චිත්ත විසුද්ධිය, සිත පිරිසිදු කර ගැනීම. දිට්ඨි විසුද්ධිය, දෘෂ්ටිය මේ පිරිසිදු කර ගැනීම. කාංකා විතරණ විසුද්ධිය, සැකකුකුස් කිසිවක් නැතුව ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් තියෙන සැකයන්ගෙන් තොරව ජීවිතය පිරිසිදු කර ගැනීම. සැක ඔක්කොම අතහැරලා දානවා. ඒක තමයි කාංකා විතරණ කියන්නේ. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශනය එහෙම නැත්නම් ධර්මාවබෝධයේ සම්බන්ධයෙන් ධර්මාවබෝධයේ තුට තියෙන මග නොමග මග්ග අමග්ග මග නොමග හරියට පිරිසිදු කර ගැනීම. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒ උදෙසා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව, කළ යුතු දේ. ඥාන දර්ශනයේ උදෙසා කළ යුතු ප්‍රතිපදාව හරියට පිරිසිදු කර ගැනීම. ඒක පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. අවසානට ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශනය අවබෝධය පිරිසිදු කර ගැනීම. මේ තමයි සප්ත විසුද්ධි. මේ සප්ත විසුද්ධිය කියන එක ගැන මේ රත විනීත සූත්‍රයේ වදාළ ඒ රත විනීත සූත්‍රය කියවන්න මූලාශ්‍ර ධර්මය මේ කාල වේලාවට අනුරූප විදිහට මම සරලව මේක පැහැදිලි කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අහනවා ආශ්මතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල ඔබ හැසිරෙන්නේ, ඔබ මේ ධර්මයේ හික්මෙන්නේ සීල විසුද්ධිය පතාද කියනවා නෑ කියනවා. චිත්ත විසුද්ධිය පතාද නෑ කියනවා. දිට්ඨි විසුද්ධිය පතාද කියලා මෙහෙම සප්ත විසුද්ධිය සම්බන්ධයෙන් මම එතකොට නෑ කියනවා. කුමක් පතාද කියලා අහනවා. එතකොට පුන්න මහරහතන් වහන්සේ වදාරනවා ආයුෂ්මතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය මං හැසිරෙන්නේ කිසිවකට නොබැඳී නිදහස් වීම සඳහා, නිවීම උදෙසා, පරිනිර්වාණය උදෙසා. බුදුරජාණන් වහන්සේ වදාළනේ මහත්තයා යම්තාක් දහම් කතා ඇද්ද, යම්තාක් අවවාදය ඇද්ද, යම්තාක් අනුශාසනාව ඇද්ද, ඒ සියල්ල තිබෙන්නේ කිසිවකට නොබැඳී නිදහස් වීම පිණිසයි කියලා. බුදුරජාණන් වහන්සේ සියල්ල වදාළේ නිවන පිණිසනේ. එහෙමයි. ඒ නිවන පිණිස මේ කංකටොළු ඔක්කොගින්ම ගැලවීම පිණිස තමයි මම මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්නේ කියලා පුන්න මහරහතන් වහන්සේ උත්තරේ දුන්නා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ආයුෂ්මතුන් වහන්සේ මේ සීල විසුද්ධිය කියලා කියන්නේ පිරිනිවීම නෙවෙයිද කියලා අහනවා. එහෙමයි. එතකොට ඒකටත් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ කියනවා නෑ එහෙම නෙවෙයි කියනවා. ඒක තේරුම් ගන්න ඕනේ. හරි ලස්සනට විස්තර කළා මහත්තයා. මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ යම් මේ සීල විසුද්ධියක්, චිත්ත විසුද්ධියක්, දිට්ඨි විසුද්ධියක්, කාංකා විතරණ විසුද්ධියක්, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක්, පටිපදා ඥාන දර්ශන විසුද්ධියක්, ඥාන දර්ශන විසුද්ධියක් ඇද්ද? මේ සියල්ල තිබෙන්නේ, මේ සියල්ල අනුපිළිවෙලින් තිබෙන්නේ කිසිවකට නොබැඳී නිදහස් වීම උදෙසා. සීලය පිරිසුදු කරගන්න ඕන, සිත පිරිසුදු කරගන්න ඕන, දෘෂ්ටිය පිරිසුදු කරගන්න ඕන. මේ හැමදේ පිරිසුදු කර ගැනීම තියෙන්නේ කුමක් උදෙසාද? කිසිවකට නොබැඳී නිදහස් වීම උදෙසා. ඒක අනුපිළිවෙලින් සිද්ධ වෙන එකක් කිව්වා. ඒක අනුපිළිවෙලින් ශ්‍රාවකයාගේ ජීවිතේ පිළිවෙලට පිරිසුදු වෙලා යන එක. ඒ පිරිසුදු වීම තුළ තමයි මහත්තයා පැහැදිලි අවබෝධයක් ශ්‍රාවකෙක් ලබා ගන්නෙ. ඒ පැහැදිලි අවබෝධය ලබා ගැනීම ගැන ලස්සන උපමාවක් වදාරනවා. හරියට රජ කෙනෙක් ගමනක් ගියා කියනවා. රත 7ක. එයා යම් ගමනක් යනවා. එහෙමයි. ඒ ගමන රත 7ක යන්නේ. ඔන්න එක රථයක නැගලා මහත්තයා යම් කිසි දුරක් යනවා. ඒ දුර ගියාට පස්සේ වෙනත් රථයක් තියෙනවා. දැන් සමහරවිට ඔය අද කාලේ වුණත් වර්තමානයේ වුණත් ඔය ප්‍රභූ පිරිස තමන්ගේ ආරක්ෂාව පිණිස ඕක කරනවානේ වාහන මාරු කර කර යන එක. එතකොට රථේ නැගිලා
මගක් ගිහිල්ලා එතනින් බහිනවා. එතනින් බැහැලා අනිත් රටේට නැගිලා ආය යනවා. කොහොම හරි තමන්ගේ ගමන යනවා රත හතකින්. එතකොට රතේ උපකාර වුණ නැහැ කියලා කියන්නත් බෑ. ඒ රතේ සම්පූර්ණයෙන් උදව් වුණා කියලා කියන්නත් බෑ. රත හතේ නැගිලා තමයි සම්පූර්ණ ගමන ගියේ. සම්පූර්ණ ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යොමු වී තිබෙන්නේ නිවන දෙසට. නිවන කරා තමයි මේ ගමන සම්පූර්ණයෙන් තියෙන්නේ. නිවන කරා යන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන කෙනාට ජීවිතේ අනුපිළිවෙලින් සිද්ධ වෙන පිරිසුදු වීම තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් එහෙම ඒ අර්ථය තේරුම් ගන්න අපි කල යුත්තේ අපි ප්‍රතිපදා විදිහට කල යුත්තේ කුමන්ද පිංගුතුනි? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම. එය හරියට කරගෙන යන කෙනාට ජීවිතය තුළ අනුපිළිවෙලින් සිද්ධ වෙන පාරිශුද්ධ භාවය තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. මේ ධර්මයන් හරියට පැහැදිලි කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ඉගෙන ගත්තාමයි අපිට තේරෙන්නේ වර්තමානයේ මමත් රහතෙක් කියලා කියාගන්න ගිහි පැවදි ඈයෝ සම්පූර්ණයෙන්ම බොරුකාරයෝ කියලා. එහෙමයි ස්වාමීනි. ඇයි කටෙන් කිව්වට ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ ලබන්නා වූ යම් මේ දියුණුවක් ඒ ජීවිත තුළ කිසිම ආකාරයකින් දකින්න නොලැබෙන නිසා. ධර්ම මාර්ගය තුළ දියුණුව කරා යන කෙනා ඒ ධර්ම මාර්ගයේ කොච්චර වර්ණනා කරනවද? ඇයි මහත්තයා? එයා ඒ තුලින්මයි පිරිසුදු භාවය ලැබුවේ. එහෙමයි ස්වාමීනි. සුවසේ ගමනක් ගියපු කෙනා Tamanට සුවසේ ගමන යෑම පිණිස උදව් කරපු ඒ රථය ඒකාන්තේ ගුණ වර්ණනා කරනවාමයි. ඒ රථයෙන්මයි සුවයටපත් වෙන්නේ. එහෙමයි. රථය තමන්ගේ ගමන ඒක ගැන වර්ණනා කරනවාමයි. එයින් තොරව නිකන් තමන්ව ඉස්මතු කරගන්න දඟලනකොට අපිට තේරෙනවා එයා ගමන ගියා කියලා කිව්වට ගියපු ගමන නැහැ කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම කාරණා හොඳට පැහැදිලි කරගන්න පින්වතුනි මේ සප්තවිසුද්ධිය සම්බන්ධයෙන් ඔබට ගොඩාක් පැහැදිලි කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් රත විනීත සූත්‍රය. ඒ සූත්‍රය කියවන්න. ඉතින් අපිට නැවතත් සොඳුරු ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. 0112 548 වේදහම් ගැටළු ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. දුරකථනයේ රැඳෙනවා ගංගා මහත්මිය නාවලේ ඉඳලා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ දැනගන්න අවශ්‍යයි සිංහල බෞද්ධ පවුලක ඥාතියක මේ ජීවිත හේවිසි පෙරවාදන පැවැත්වීම අනිවාර්යද? එසේ සිදු කරන්නේ ඇයි? නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. අනිවාර්ය නැහැ. නමුත් ඒවා චාරිත්‍රානුකූලව එකතු වෙච්ච දේවල්. අපේ සම්ප්‍රදාය තුළ චාරිත්‍රානුකූලව එකතු වෙච්ච දේවල්. ඇතැම් චාරිත්‍ර ඇතැම් පුරුදු තියෙනවා අපේ සම්ප්‍රදාය තුළ එකතු වෙච්චි. ඒ එකතු වෙච්ච පුරුදු වලින් අපේ ජීවිතේ අයහපතක් වෙන්නේ. ඒ අයහපතක් නොවන හානියක් නොවන සිරිත් අපි අනුගමනය කළා කියන එක ඒක අර සම්ප්‍රදාය පවත්වාගෙන යන්න අපිට ඒක වටිනවා. එහෙමයි ස්වාමී. ඒ සම්ප්‍රදාය පවත්වා ගැනීම උදෙසා ඒ අනුගමනය කරන දේ සම්බන්ධයෙන් අපි අර තෝර බේර ගන්න ඕන. ඒ තුලින් අකුසල් වැඩිවීමක් වෙනවා නම් ඒ අකුසල් වැඩිවීමක් සිද්ධ වෙන දේ ඒක තමයි අපි බැහැර කරන්නේ. ඉතින් බේර ගහනවා කියන එක ඒවා අනිවාර්ය දේවල් නෙවෙයි. නමුත් ඒක අපේ සම්ප්‍රදාය තුළ එකතු වෙලා තියෙන දෙයක්. ඒ නිසා ඒකේ වැරද්දක් ඇත්තේ නැහැ. අවසරයි ස්වාමීනි. ඉතින් අපි එහෙමනම් ඊළඟ අවස්ථාවත් ඔබට වෙන් කරගන්නම්. පින්වන්ත ඔබ කුමාරි කෑගල්ලේ ඉඳලා තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහෙන්න පෙර මාතිනුත් මේ පව සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ දැන් ඉන්න පව මෙයයි කුසලයේ අකුසලයේ මෙයයි කියලා මනාකොට දැන් ඔබ වහන්සේලා දේශනා කරනවානේ. නමුත් දැන් අපි පවෙන් යලකී සිටියත් මේ පෙර කරන ලද ප්‍රාණඝාතය ආදී අකුසල කර්ම හේතුවෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා ගන්න නොහැකිද? මේ නැත්නම් ගුණධර්ම අපි වැඩිම හේතුවෙන් ඒවා විපාක නොදී මේ පාප කර්මයන් අවසන් වෙනවද කියලා මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. පෙරවන් සරණයි. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීන්. ධර්ම මාර්ගයේ දියුණුව වැහෙන පාප කර්ම විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්තරීය පාප කර්ම. එහෙමයි. මාතෘ ඝාතනය, පියා ඝාතනය කිරීම, රහතුන් ඝාතනය කිරීම, සංඝ බෙහෙදේ සිදු කිරීම, ඊළඟට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රුධිරය කිපුණු සිතින්, ක්‍රෝධ සිතින්, දුෂ්ට සිතින් සෙලවීම. ඊළඟට තව එකක් තියෙනවා ආර්ය උපවාදය. ආර්ය උපවාදය හේතු කරගෙන ධර්ම මාර්ගේ වැහිලා යනවා. ඒ ඇරුණුකොට අපින් යම් මේ සිද්ධ වුණු කර්ම ඇද්ද? ඒ කර්ම ඔක්කොම කුසලය මත පිහිටා දිරවන්න පුළුවන් ඒවා. කුසල් බලයෙන් දිරවා දාන්න පුළුවන්. ඊගෙන ධර්මයේ තියෙනවා යස්ස පාපං කතං කම්මං කුසලේන ප්‍රතියරි. යම් කෙනෙක් තමන්ගේ අතින් පෙර කෙරිච්චි පව්කම් කුසල් බලයෙන් දිරවලා දානවා නම්, කුසල් බලයෙන් අවසන් කරනවා නම්, සෝ මං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. එයාගේ ජීවිතේ හරියට කළුවලාවන්ගෙන් මිදී ලෝකයේ එළිය කරන හඳක් වගේ. එහෙමයි. යෝච පුබ්බේ පමජ්ජිත්වා. යම් කෙනෙක් ධර්මයේ දන්නේ නැති නිසා කලින් ප්‍රමාදව හිටියත් පච්චාසෝ නප්පමජ්ජති. එයා පස්සේ කාලෙක අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම් සෝ මං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. එයාගේ ජීවිතේ හරියට අර වලාගැබකින් නිදහස් වෙලා ලෝකයේ එළිය කරන හඳක් වගේ. ඒ නිසා අපිට වැරදිලා තියෙන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට මේ සද්ධර්මය අහන්න ලැබෙනකොට වැරදිච්චි තැන් කොතෙකුත් තිබේවි. ඒ වැරදිච්චි තැන් වැරදි කියලා අඳුනාගත්ත ගමන් අපට ඥාණය පහළ වෙනවා. ඒ වැරදි කියලා අඳුනගන්නේ මහත්තයා ඥාණයෙන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. යම් මේ බාල අනුවන තැනැත්තෙක් තමන්ගේ අනුවනකම් අඳුනගත්තොත් මම මේ කරන්නේ මෝඩ වැඩ, මම මේ කරන්නේ පාපි වැඩක්, මේක වැරදි වැඩක් කියලා එයා අඳුනගත්තොත් යම් දවසක පණ්ඩිතෝ වාපි තේනසෝ. එයින් ඔහු පණ්ඩිතෙක් බවට පත්වන්නේ. එහෙමයි. දැන් ඔන්න අපි යම් ප්‍රාණඝාත ආදී අකුසල් කර කර ඉන්නවා, අපි දන්නේ නැහැ. සංසාර ගමනක් ගැන අපි දන්නේ, මෙලොව පරලොවක් ගැන දන්නේ. අපි ඔහේ ජීවිතේ ගත කරනකොට ඔහේ එක එකව කර කර ඉද්දී අපිට බුදුබණ අහන්න ලැබෙනවා. බුදුබණ අහපු ගමන් අපි දැනගන්නවා මේ ප්‍රාණඝාතය පවුනේ, සොරකම පවුනේ, ඊළඟට සල්ලාලකම් ආදී මේ අකුසල්නේ. ඔන්න එයා අඳුනගත්තා. අඳුනගත්ත ගමන් ලැබුණේ මොකද මහත්තයා? ප්‍රඥාව. එයා පඬිතෙක් වුණා. එහෙමයි. බාලෝච පඬිතමානි. බාල වැඩ කරන කෙනෙක් හිතාගෙන ඉන්නවා තමන්ගේ බාල වැඩේ තමයි මහා පඬිතකම කියලා. එයා ඒ අකුසලයක් කියලා අඳුනගන්නේ. යම් මේ බාලේ තමන්ගේ බාල කටයුත්ත ගැන පඬිතමානි අදහසකින් සිටීද සවේ බාලෝ තිබුච්චති. එයාට බාලයා කියලාමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබුණාට පස්සේ මහත්තයා එතනින් එහාට අපිට කරන්න තියෙන්නේ වැරදුණු අතීතය ගැන හිත හිතා වාසය කිරීම නෙමෙයි. හරියට හදාගත්තා නම් එක දවසක් අර වැරදිච්ච අසුන්දර අතීතයට වඩා හරියට හදාගත්ත එකම එක දවසේ තියෙන සුන්දරත්වය හිතන්න. එහෙමයි ස්වාමීන්. එහෙනම් අපිට අර අසුන්දර දේ අපි හිතමු අපි අපිරිසිදුව අපි කෙලුරු සහගතව අපි ජීවිතය ගත කළා කියලා අපි යම් දුෂ්කරතා හේතු කරගෙන අපිට සල්ලි භාග නැති කාලෙක අපි පාරක වැටලා හිටියා. අපිට නිදහනයක් හම්බ වෙනවා. අපි නිදහනේ ගොඩ යනවා. ගොඩ ගිහිල්ලා අපි ලොකුට මන්දිර හදාගෙන අපි මේ මන්දිරවල සැනසෙල්ලේ ඉන්නකොට හොඳට ඇඳලා පිරිසුදුවට ඉන්නකොට ආයේ අපි මතක් කරගත යුතුද අයියෝර් පාරේ මෙහෙම හිටියා මෙහෙම ඉඳුල් කෑවා කියලා. මෙහෙමයි. ඒක යට ඕනේ. ඊළඟට මානසික කුෂ්ඨයක් හැදිලා හිටියා කිමු. කුෂ්ඨය හැදිලා කහ ඉඳලා මේක හොඳ වෙන්නේ නැති ඉඳලා මිනිහට කුෂ්ඨය හොඳ වුණා. ආයේ මහත්තයා අර කුෂ්ඨය හැදිලා කහපු ඒවා මතක් කරන්න ඕනේ නේ. එයා ඒ හොඳට ඉන්න සුන්දර ජීවිතය ගැන නේද හිතමින් සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න ලද අවකාශයම සිහි කරන්න. ඒ අවකාශයේ සිහි කිරීම පිණිස පින්වතුනේ හිත මෙහෙවන්න. එතකොට හිත ගොඩාක් ශක්තිමත් වෙයි. අර ලාමක අකුසල් සිහි වෙනකොටම මතක් කරගන්න අයියෝ මම මේ දන්නේ නැති කාලේ වෙච්ච ගන්නේ. ඒ දන්නේ නැති කාලේ වෙච්ච ඒවා මට කරන්න දෙයක් නැහැ. මට ඒ නොදැන හිටපු මේ මාහට අනේ බුදු සරණ ලැබුණානේ. දහම් සරණ ලැබුණානේ, සංඝ සරණ ලැබුණානේ, මගේ ජීවිතේට දැන් සරණක් තියෙනවා, මගේ ජීවිතේට දැන් සරණක් තියෙනවා කියන තැනම ඉන්න. එතකොට අපිට අපේ ජීවිතේ සැනසෙල්ලි වාසය කරන්න පුළුවන්. ඉතින් හැම මොහොතේම ධෛර්යයෙන් නැගී සිටින්නේ කොහොමද? ධර්මයෙන්ම නැගී සිටින්නේ කොහොමද කියලා
අපිට දහම් අවවාද නැවතත් අහන්නට ලැබුණා. ඉතින් අපි හැම දිනාටම පුළුවන්. ඉතින් ධර්මයේ පිහිටන්න සියලු දෙනාට ධෛර්ය ලැබේවා කියන කරුණ යලිත් අපි සිහිපත් කරගන්නවා. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග බැඳෙන්නේ ඔබේ දහම් ගැටළු වලට පිළිතුරු ලැබෙන අවස්ථාව 0112 548යි 400 ඔස්සේ තවත් දහම් ගැටළු කීපයක් අපිට ලබා ගන්න අවස්ථාව යෙදේවි. අපි දැන් ඔබට අවස්ථාව ලබා දෙන්නේ ඇලහැර ප්‍රදේශයේ සිට පින්වන්ත ඔබ නිල්මිනි මහත්මිය තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕනේ අපේ අම්මා අසනීප වුණා හිටියම ඉතින් කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වුණේ නෑ. ඊට පස්සේ ගොඩක් බෙහෙත් කරලා බැරි මෙතන අර දෛවඥයෙ කිව්වා අම්මට අමනුෂ්‍ය බැල්මකුයි ඇඟේ විෂ ගතියක් වගේ තියෙනවා කියලා. ඉතින් මේ ඒකට අපිට යන්ත්‍රයක් දාන්න කිව්වට අපි එහෙම කැමති නෑ. අර මේ බුද්ධ ධර්මයට අනුව කොහොමද මේ වගේ දේවල් ඇඟෙන් අයින් කරගන්නේ සහ මේ බලගතු අමනුෂ්‍යයෙක්ගෙන් උදව් ගන්න කෙනෙක් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා තමයි අපිට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. ඒකට කරන්න තියෙන්නේ දැන් අම්මා ඔත්පල නම් අම්මව එකතු කරලා යන්න බැරි වෙයි. මේ මහා සෑරජනන් වහන්සේ වන්දනා කරන්න යන්න ඒ වෙනුවෙන් පේ වෙලා සෑරජන් වහන්සේ විශේෂයෙන් වන්දනා කරන්න යන්න දින යොදාගෙන සෑරජන් වහන්සේ උදෙසා සුවඳ මල් ආදී සියලු පූජාවන් අරගෙන මහා සෑරජන් වහන්සේ වන්දනා කරන්න යන්න එක් දිනයක ඒ වගේම අඟුලිමාල මහා සෑරජන් වහන්සේ වන්දනා කරන්න තවත් දිනයක යන්න ඒ ගිහිලා හොඳට සෑරජනන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරලා තෙරුවනටම ජීවිතේ පූජා කරන්න සෑරජනන් වහන්සේගේ සමීපයේදී ඊළඟට සෑයට ජීවිතේ බාර කරන්න. ජීවිතේ සෑරජුන්ට බාරයි සෑරජුන්ට බාරයි කියලා ජීවිතේ බාර කරන්න සෑරජන් වහන්සේලා දිනම වහන්සේටම සෑයට ජීවිතේ බාර කරලා සෑරජන් වහන්සේ මහා ආරසරින් පුදලා මේ සම්බුද්ධ ශාසනයේ හිත කැමති පිළිවෙත් පුරන ශ්‍රාවකයන්ගේ දියුණුව කැමති සක්දෙවිඳු ප්‍රධාන මේ සියලු දෙවිවරුන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. ඒ පින් අනුමෝදනා කොට දෙවියන්ගෙන් උදව් පතන්න. අපිට මේ උද්ගත වෙලා තියෙන අවකාශයන් මේ කරදර වලින් අපේ ජීවිත ගලවා ගැනීම පිණිස දෙවිවරු අපට ආශිර්වාද කොට අපට මේ උදෙසා සුදුසු පිළිවෙලක් සකස් කරලා දෙන්න අපිට මේ ප්‍රශ්න විසඳා ගැනීම පිණිස කියලා. එතකොට තමන්ගේ ජීවිත ප්‍රශ්න විසඳා ගැනීම පිණිස ඉක්මනින්ම පිළිවෙලක් සකස් වෙනවා. ස්වාමීනි මේ අවවාදය අපිට ගරුතර මහා සංඝරත්නයෙන් අහන්න ලැබුණ බොහෝ දෙනා අය පිළිපදින අවස්ථාව සෑය බෝධිය වන්දනා කරමින් ජීවිතය පූජා කරමින් සැනසෙල්ල උදා කරගන්න අවස්ථාව. ඇත්තටම දැන් අපි හැම දිනාටම විශේෂයෙන් මේ තරුණ දූ දරුවන්ගේ නොයෙක් ප්‍රශ්න වලින් නම්මලා අපච්චිලා කලබලයට පත් වෙන අවස්ථා තමයි අපිට දකින්න තියෙන්නේ. ස්වාමිනේ සියලු අවස්ථාවල අපිට බෞද්ධයන් විදියට පිළිපදින්න ඕන විදිය මේ විදියට සකස් කරගන්න පුළුවන් වෙනවා සර්. වත්තේ මහත්තයා ආශිර්වාදය කියන එක ජීවිතයකට ගොඩාක් බලපාන එකක්. ආශිර්වාදය හරියට ලැබුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ජීවිතේ පිරෙන්නේ. ඒ ජීවිතේ දියුණු වෙනවමයි. ලිච්ඡවි කුමාර කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණේ වදාළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කුල පුත්‍රයෙකුට ගෙදර වාසය කරන කෙනෙකුට මූලිකව ආශිර්වාද පහක් ලැබෙනවා. ඒ ආශිර්වාද පහ තමයි අම්මා තාත්තගේ ආශිර්වාදය. ඊළඟට තමන්ගේ නිවසේ ඉන්න අඹදරුවන්ගේ ඊළඟට තමන්ගේ යාළු මිත්‍රයන්ගේ ඥාතීන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඊළඟට තමන් යටතේ සේවා කටයුතු කරන සේවකයන්ගේ දැසිදස්සන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඊළඟට තමන්ගේ පින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ලැබෙනවා. තමන්ට අර්ථ ධර්ම අනුශාසනාවෙන් නිරතුරු උපදෙස් දෙන සංගරුවනේ ආශිර්වාද ලැබෙනවා. එහෙමයි. මේ ආශිර්වාද ලබන කෙනා පිරිහෙන්නේ නැහැ දියුණුවම දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ ආශිර්වාද ලබා ගන්නවා කියන එක ඒක දැන් ආශිර්වාදය කියන එක අපේ ජීවිතේට ඒකාන්ත කොට සම්බන්ධ වෙනවා කියන විශ්වාසයට අපි කියන්නේ සම්මාදිට්ඨිය කියලා. එහෙමයි ස්වාමීනි. සම්මාදිට්ඨිය තියෙනවනේ අත්ති දින්නම් අත්ති යිට්ටන් අත්ති හුතන්. පුද සත්කාර කිරීමේ විපාක ඇත වන්දනාමාන කිරීමේ විපාක ඇත. ඒක සම්මාදිට්ඨියටයි ඒක.
ඒ සම්මා දිට්ඨියෙන් යුක්තව යම් කෙනෙක් සෑරජන් වහන්සේලාට ජීවිත බාර කිරීම, සෑරජන් වහන්සේ වැඳීම, පිදීම මේවා සිද්ධ කරනවා නම් ඒ ආශිර්වාද මහත්ය අපිට නොහිතන ආකාරයෙන් අපේ ජීවිතවල ප්‍රශ්න විසඳා ගැනීම පිණිස පවතිනවා. ඒ නිසා ඕනම ප්‍රශ්නයකදී අපි මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පෙර මුලින්ම කළ යුතු දේ විදිහට අපි අදහස් කරනවා මේ අපි හිතමු තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් පැමිණෙනවා. දැන් මේකට විසඳුමක් කරා යන්නේ කොහොමද කියලා තමන්ට ලොකු අදහසක් නැහැ. ඒ අදහසකට එළඹෙන්නට පෙර ඒ උදෙසා ක්‍රියාමාර්ග ගන්න පෙර මුලින්ම අරගත යුතු ක්‍රියාමාර්ග විදිහට මං හිතන්නේ වඩාත්ම හොඳ සෑරජානන් වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරලා ඒ ආශිර්වාදය ලබාගෙන පිහිට සෙවීම. එහෙමයි. එතකොට ඒ ආශිර්වාදයත් දෙවියන්ගේ උපකාරයත් එක්ක අපිට අර වරදින්නේ නැතුව අපේ ප්‍රශ්නේ සාර්ථකව මුහුණ විසඳා ගැනීම පිණිස පිළිවෙලක් සකස් වෙනවා. ස්වාමීනි, ගරුතර මහා සංඝරත්නයේ පාමුල අපිට දහම් කතාව දිගටම කරන්න තියෙනවා නම් කෙතරම්ද කියලා අපේ පින්නතුන් හිතනවා ඉතින් වන්මාන වශයෙන්. ඒ නමුත් අද දවසෙත් කාලය නිමා වෙලා තියෙනවා. අපි පුණ්‍යානුමෝදනා පිණිස ගරුතර මහා සංඝරත්නයට ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අද දවසේත් අපි දම් සභා මණ්ඩපේ බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කළා. ධර්ම අර්ථ ඉස්මතු කරගත්තා. ජීවිතයට පිළිසරණ පිණිස පවතින සුන්දර අවවාද ලබා ගත්තා. මෙසේ අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවිවරු සතුටු සිතින් සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ පින අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපේනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැමදෙනාට දෙවිවරු නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති තෙම්පත් අපගේ පූජනීය අලුත්දෙණියේ සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනාව අසපු වාසී ලංකාවාසී ලෝකවාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවනටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින ඒ උපාසක උපාසිකාවෝ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ මේ උතුම් පුණ්‍ය ධර්මය අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ නිරන්තරයෙන්ම උතුම් ධර්ම දානය සිදු කරන පින්වත් මහත්මයෙක් ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා මහතා. චින්තක සිල්වා මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ලයනල් සිල්වා පියාණන්ටත් මැටිල්ඩා සිල්වා මෑණියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. තරංගා පතිරගේ බිරිඳගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඥානා පෙරේරා මෑණියන්ටත් දීපානී සොහොයුරියටත් සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ලසන්ත සිල්වා මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදිච්චි පින්වත් සහන් පුතාටත් අද දායකත්වයේ දරුවෝ ඒ පින්වත් චින්තක සිල්වා මහත්මයාගේ නමින් පවුලේ හැමදෙනා නමින් අනන්ත සසර පුරාවටම මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව ජීවිත ඒකාන්තයෙන් සැපයටපත් වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ සුජීවත්ව සිටින පින්වත් තරංගා පතිරගේ බිරිඳටත් දූ දරුවන්ටත් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. විශේෂයෙන් අද දවසේ දම්සභා මණ්ඩපයේ විකාශන දායකත්වයෙන් දරනු ලැබූ ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලා විදේශ ගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව
තම තමන් කරන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය සාර්ථකව සිදු කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථකව සිද්ධ කරගෙන පෙනෙන නොපෙනෙන කරදර බාධාවලින් තොරව සැනසිල්ලේම ජීවිත ගත කරන්න පින්වතුන්ලට වාසනාව ලැබෙත්වා. තවදුරටත් කල්යාණ මිත්‍රය ඇසුරේ පින් රැස් කරගෙන ගුණදහම් දියුණු කරගෙන තමන්ගේ ජීවිත ඉතා සුන්දරව ගොඩනගා ගන්නට පින්වතුන්ලා හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලා හැම දිනාට අද දවසේත් මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට ධම්සභා මණ්ඩපයේ නිෂ්පාදක පිරිසට ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම ලැබේවා දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධ කිරීමේ දුර්ලභ වාසනාව ලැබේවා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ධම්සභා මණ්ඩපයට වැඩම කරමින් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දිනම ධර්මයේම සිහි කැඳව ධර්මයේම සමාදන් කරවන්නට යෙදුණා. තුනුරුවනේ සමාදන් කරවන්නට යෙදුණා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය හැම දිනම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශය පුරා ඒ වගේම ලක්විරු ගුවන්විදුලියේ ශ්‍රාවක අවකාශයේ අන්තර්ජාල සජීව විකාශනයන් පුරා සදැහැති ඔබ හැමදෙනාම මේක රාශී කොටගෙන ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොටගෙන මියම්සේ අපි ධම්සභා මණ්ඩපයේ සිදු කොට ලෝකයට උතුම් ධර්ම දානය සිදු කරගනිමින් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය මේ මොහොතේ රැස් කරගත්තද ඒ සියලු පුණ්‍ය ධර්මයන් නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඇමරිකාවේ පදිංචි පින්වත් චින්තක සිල්වා මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් රාත්‍රී පිරිත් දේශනාව පිණිසත් සූදානම් වෙන්න කියලා ඔබට ආරාධනා කරන්නේ. ඉතින් අපි අදත් ප්‍රාර්ථනා කරනවා ජාතියේ සිත තුනුරුවනින් සැදේවා. ජාතියේ සිත තුනුරුවන් උදෙසා මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.